සරින් හැඟුම් බලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය. අනේකවිධ රසයන් සහිත සහෘදයන් මුණගැහෙන රාත්‍රිය සහෘද අඩවිය. මේ බදාදාවේ තවත් රසයන් දැක්මන් සහිත විශේෂ නිර්මාණවේදයක් අපි කැඳවා ගන්නේ. මේ නිර්මාණවේදය ඇත්තටම අපි බොහෝ විට අඳුනාගන්නේ පුවත්පත් කලාවේදියෙක් හැටියට, ජනමාධ්‍යවේදියෙක් හැටියට. හැබැයි අර නම කෙසේ වෙතත් ඔහුගේ නිර්මාණ මේ වන විට ගීපද රචකයන් ගීත රසිකයන් ඇතුලේ බොහෝ විට ජනප්‍රියයි. බොහෝ විට අහන්නට ප්‍රියයි. හැබැයි සමහර ලාවල් වලදී අර මාධ්‍යකරුවන් හැටියට අපේත් තියෙන වගකීම නිසි පරිදි ඉටු නොවන නිසාද මන් දන්නේ මේ ඒ ගී වලට සම්බන්ධ නිර්මාණ පාර්ශ්වයන් පිළිබඳව බොහෝ තැන්වලදී කතා බහ කරනවා අඩුයි. එනමුත් නිර්මාණය ජනගත වීම නිසාම අද අපි මේ නිර්මාණය උපද්දවන්නට මුල් වුණු තවත් සොඳුරු ගී පද රචකයෙක් මේ වැඩසටහනට කැඳවා ගන්නේ. දර්ශන අශෝක කුමාර. අයිබෝවන්. අයිබෝවන් අනුෂ්ක. මං කියපු කාරණාවලට එකගද ඔබ? සමහර ඒවට එකඟ වෙන්න පුළුවන්, සමහර ඒවට එකඟ වෙන්න බෑ. එකඟ නොවෙන දැන් මොනවද? එකඟ නොවෙන ඒවා කියන්නේ ඉතින් දැන් ගී නිර්මාණකරුවෙක් කියලා එහෙම හඳුන්වනවට මම ඉතින් එච්චර කැමති නැහැ. මොකද මේ අපි තාම නිර්මාණකරුවෝ නෙමෙයි ඇත්තටම. මොන හරි දෙයක් කරන්න උත්සාහ කරන මිනිස්සු. ඒ කියන්නේ සමහර ඒවා ඇත්තටම ජනගත වෙලත් නැහැ. අපි කරන සමහර දේවල් බොහෝ විට YouTube වගේ දේවල් වලින් අපි ප්‍රචාරය කරලා තියෙනවා. ඒ හැර ඒ තරම් බරපතල විදිහට මේ ජනගත වෙච්ච එහෙම ලොකු සමාජයක් ඇතුළේ වෙනසක් කරපු එහෙම නිර්මාණ නැහැ. ලෝකේ එහෙම නිර්මාණකරු ඉඳලා තියෙනවා. නමුත් අපි එහෙම නිර්මාණකරු කියලා මම හිතන්නේ නැහැ අනුෂ්ක. නමුත් නිර්මාණය යම් පමණකට මේ විශේෂයෙන්ම මේ අන්තර්ජාලය කියන අපසරයේ ඔස්සේ ජනගත වෙලා තියෙනවා. ඔව් ඔව් ඒ මොකද මේ දැන් අපි දැන් මේකෙත් වෙන පැත්තක් තියෙනවා කතා කරන්න. මොකද දැන් අපිට ලොකු වෙළඳ පොලක් එක්ක තමයි අපිට තරඟ කරන්න වෙන්නේ මේ සංහතික මාධ්‍ය කියන එක. මෑස් මීඩියා කියන එක. ඉතින් ඕක මේ අතිවිශාල වශයෙන් මේ වාණිජමය පරමාර්ථයන් කේන්ද්‍ර කරගත්තු සහ වෙන දේශපාලනයක් එක්ක අපි කියන්නේ පක්ෂ දේශපාලනයම නෙමෙයි. ඒක ඇතුලේ තියෙන වෙන ඉසියුම් දේශපාලනයන් මයික්‍රොපොලිටික්ස් කියලා කතා කරන දේවල්. එතකොට එහෙම දේශපාලනයන් එක්ක තමයි අපිට සංහතික මාධ්‍යයේ ගනුදෙනුව කරන්නට වෙන්නේ. ඉතින් දැන් මං හිතන්නේ පෞද්ගලිකව මගේත් බොහෝ දෙනෙක්ගේ සංහතික මාධ්‍යවල මේ පැවැත්ම සම්බන්ධයෙන් යම් ආකාරයකට අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙන. ඒක නිසා තමන් කරන දේවල් සංහතික මාධ්‍ය ඇතුලේ ඒකට අවකාශයක් සලස ගන්න බැරි නම් උන් සයිබර් අවකාශය සඳහා හොයනවා. දැන් මම හිතන්නේ සයිබර් අවකාශයේදී විශාල වශයෙන් උඩට එනවා. දැන් ඒකේදී තමයි මමත් බොහෝ විට සයිබර් අවකාශය ඇතුළට නිර්මාණ කරලා හිටන් දාන්නේ. ඒවා ඇත්තටම සාර්ථක වෙලා තියෙනවා. දැන් අපි අහන සමන් ලෙනින්ගේ ගීතය එහෙම සෑහෙන රසික පිරිසක් අහලා තියෙනවා. ඇත්තටම අපිට ලක්ෂ සංඛ්‍යාත රසිකයෝ ඇහිම මිලියන සංඛ්‍යාත රසිකයෝ ඇහිම නෙමෙයි වැදගත් වෙන්නේ. අනුෂ්ක මේ මෙතෙන්දි වැදගත් වෙන්නේ කොයිතරම් ගුණාත්මක භාවයක් ඒ නිර්මාණය සඳහා තියෙනවද? ඒ නිර්මාණය කොයිතරම් ගුණාත්මක රසිකයන් පිරිසක් අතරට යනවද කියන ප්‍රශ්නේ. මොකද ඕක මේ අර අදయ్య නෙමෙයි එදා ඉඳන් තිබුණා කෞසල්‍යමිනේ කවියා පරාක්‍රම බාහු රජුරෝ පවා ඔය දෙස් තැබීම තියෙනවා. ඒ කියන්නේ නිර්මාණ සම්බන්ධයෙන් අවකාශය ලබා ගැනීම සඳහා. පෙඳෙහි රසහව් දක්නා දෙනතා දුලබෝ කියලා. පද්‍යයේ රසභාවයන් දකිනා පුජ්‍යලියෝ බොහොම අඩුයි කියලා ඔහු ඒ චෝදනාව කරලා තමයි කෞසල්‍යමිනේ පටන් ගන්නෙ. ඉතින් අන්නේ එහෙමයි මේ ලෝකේ හැමදාම මේ රසිකත්වය පිළිබඳ ප්‍රශ්නය. ඉතින් මං හිතන්නේ සයිබර් අවකාශයේ රසිකත්වය පිළිබඳ ප්‍රශ්නෙට ඉතා හොඳ උත්තරයක් අරන් එමින් තිබෙනවා. ඉතින් ඒක නිසා මං හිතනවා සංහතික මාධ්‍ය වලටත් ඒ අபிසාරීත්වය කන්වර්ජන්ස් එක ඇති කරගන්නට සිද්ධ වෙනවා අනාගත ලෝකයේ. මොකද හැමදේම අපි දන්නවා IoT කියලා, Internet of Things, ඊට පස්සේ semantic web කියලා එහෙම දැන් ලෝකේ තාක්ෂණයේ වශයෙන් ලොකු පෙරලියක් සිද්ධ වෙමින් තිබෙනවා.
අපි පළඳින කන්නාඩියට චිප් එකක් අයි කරනවා. එතෙන්දී අපිට කන්නාඩියෙන් ටීවී බලන්න පුළුවන් වෙන තත්ත්වයක් එනවා. අපිට ඊට පස්සේ බයෝචිප්ස් පවා wearables වල විශාල වශයෙන් දැන් ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ඇති වෙමින් තිබුණා. ඉතින් මෙන්න මේ තත්ත්වයට එක්ක මේ සයිබර් අවකාශයේ මනුෂ්‍ය වර්ගයාව දැඩි ලෙස ආක්‍රමණය කරමින් ඉන්න. අවුරුදු 20කින් 30කින් 50කින් මේ තියෙන දේ නෙමෙයි අනුෂ්ක දකින්න ලැබෙන්නේ. අපි ඔබේ නිර්මාණයකට එමු. ඔව් මේ තිලකතියා නළලට කියන ගීතය ඇත්ත වශයෙන්ම ටීඑම් ජයරත්න ගායනා. ටීඑම් ජයරත්නයන් ගායනා කරන්නේ මේ ගීතේ සංගීතය නිර්මාණය කළේ කරුණාරත්න විජේවර්ධන. අපි සොහොයුරු ප්‍රේමයෙන් අපි බොහොම කටයුතු කරන අපේ අනුරාධපුර ප්‍රදේශයේ ඔහු එහින් බිහිවෙච්ච ඉතා දක්ෂ සංගීතඥයෙක්. මොකද කරුටත් ඇත්ත වශයෙන්ම කරු ඉතාම රමණීය මං කියන්නේ මෑත භාගයේ ඉතාම රමණීය ගීතලු නිර්මාණය කරපු කෙනෙක්. කරුටත් අවකාශය ඇතුලේ ලොකු ඉඩක් ලැබිච්ච නැති බව තමයි පෙනියන්නේ. කොහොම වෙතත් මේ තිලකතියා නල්ලට ගීතය මම විසින් රචනා කරන ලද්දේ මගේ විශ්වවිද්‍යාල සමයේදී. මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉගෙන ගනිමින් ඉන්න කාලයේදී තමයි මේ ගීතය මම රචනා කළේ. මට හොඳට මතකයි මට මේ පද මතුවෙච්ච අවස්ථාවල් අර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බරණැස කියලා එක තැනක් තියෙන ව්‍යවහාරික විද්‍යාපීඨයේ කෙළවර. එතන පසු කරමින් යනකොට මට මතකයි මට ඔය දෙවනි අන්තරා කොටස මගේ ඔළුවට ආවේ. තාවම මට මතකයි ඒක නිකන් විදුලියක් වගේ මට දැනෙච්ච කොටස. ඊට පස්සේ ඒක මම රචනා කළා. පස්සේ ඒක ටික කාලයක් මගේ අත තිබිලා මම හිතන්නේ 2000 අවුරුදු 3-4කට පස්සේ තමයි පටිගත කිරීම සිද්ධ වුණේ. 2005 අවුරුද්දේ වගේ 6 අවුරුද්දේ වගේ කාලෙක තමයි පටිගත කිරීම සිද්ධ වුණේ. නමුත් ඔක රචනා වුණේ මට මතක හැටියට 2001 අවුරුද්දේ වගේ. මොකක් මේ අපි මේ ගීතයේ අර්ථය සහ මොකක්ද මේ මෙවැනි ගීතයක් ලියන්නට ඔබට හේතු වුණු කාරණාව? මේ ගීතය ඇත්ත වශයෙන්ම ප්‍රේම ගීතයක් අනුෂ්ක. මොකද මේ අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඒ අපි ප්‍රේමයේ දැලිච්ච යුගයක අපේ යෞවනයේ ලියවිච්ච ගීතයක්. ඉතින් මම මේ ගීතේදී උත්සාහ කළා යම් රූපක පාවිච්චි කරන්න, යම් උපමා උපමේයන් පාවිච්චි කරන්න. ඒ උත්සාහය තමයි මම හිතන්නේ මේ ගීතේ මේ පද රචනයට බලපෑවේ. තිලකතියා නළලට ඔබ එන්න සඳුනි අහසට නිල් යාය පුරා ඉහිරුණු තරු කැට ඇහිඳිමු තරගෙට කියලා මම ඔය මූලික පද ලියන්නේ එන්නේ එහෙමයි. පස්සේ මේක ටීඑම් ජයරත්න මහත්මයාට දුන්නා. මම ඉතා කැමැත්තෙන් මේ ගීතේ ගායනා කළා සහ ඔහු ඉතා හොඳින් ගායනා කළා. ඉතින් ටීඑම් ජයරත්නයන් මේ ගීතය ඉතාම කැමැත්තෙන් සහ හොඳින් සහ ඊට අවශ්‍ය සියලු භාවික ගුණයන් සපයමින් මට මතකයි ERX ශබ්දාගාරේ දයානන්ද පෙරේරා මහතාගේ ඉතාම මේ හොඳින් මේ ගීතය රමණීය ආකාරයට ගායනා කළා. තිලකතියා නළලට ඔබ එන්න සඳුනි අහසට නිල් යාය දිගට විහිරුණු තරු කැට ඇහිඳිමු තරගෙට. තිලකතියා නළලට ඔබ එන්න සඳුනි අහසට නිල් යාය දිගට විහිරුණු තරු කැට ඇහිඳිමු තරගෙට. සේල අරන් සතර දිගින් එතිය නීල කොබෙයියෝ නාද සුරල් වයති විපුල් විරහි කුරවි කෙවිල්ලෝ
එන්න ඉතින් අප පමණයි මේ විජිතයේ රජින්දු. ගන නීල වර්ණ ඉසිසි කිපිල සලන මොනර කිරිල්ලි සදා හරිත වන සපුමල් සුවඳ විහිද සැලෙන්නේ කියන්න ආදරය නොවෙද ඔය ඇස් නග දිලෙන්නේ තිලක කියා නලලට ඔබ එන්න සඳුනි අහසට නිල්යාය දිගට ඉහිරුණු තරු කැට ඇහිදිමු තරගෙට තිලක කියා නලලට ඔබ එන්න සඳුනි අහසට නිල්යාය දිගට විහිරුණු තරු කැට ඇහිදෙමු තරගෙට ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය දර්ශන අශෝක කුමාර සමඟ අපි මේ සහෘද අඩවියේ මේ අල්ලාප සල්ලාපේ මේ කතාබහ ඔබට පිරිනමන්නේ ඊළඟට දර්ශන තෝරන දර්ශන රචනා නොකළ නමුත් දර්ශන කැමති ගීතය. මම මෙන්න මේ ගීතය මං හිතන්නේ මම විශේෂයෙන් මගේ අර අයිඩියල් එහෙම නැත්නම් රෝල් මොඩල් කියලා ගන්න ගීත රචකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතරේ මගේ ප්‍රමුඛතම තැන එන්නේ මහගමසේකරට. මොකද මම මහගමසේකරයන් පිළිබඳව මම විශාල වශයෙන් පරිශ්‍රණයක් කරලා තිනවා. ඔගේ රදාවාන ගමට ගිහලා මම කෘතියක් ලිවීම සඳහා තමයි අතරව පරිශ්‍රණය කළේ. නමුත් ඒ කෘතිය මට එලි දක්වන්නට තාම කාලයක් ලැබුණේ නැහැ. ඇත්තටම මහගමසේකර කියන්නේ මම දකින්නේ ලංකාවේ බිහිවෙච්ච දාර්ශනික කවියා දාර්ශනික ගීත රචකයා. මොකද මහගමසේකරට බලපාපු විශේෂම දාර්ශනික සම්ප්‍රදායක් තමයි මේ ප්‍රාචීනවාදී විශේෂයෙන් පර්සියානු දර්ශනය ආපු. විශේෂයෙන්ම රුබයියාත් වගේ කෘති වලින් ඔහු ලැබපු ඕමර් කයියාම්ගෙන් ලැබූ ආభాසය වගේම ඔහු තිබ්බතයේ මහායානික දර්ශනයෙන් ඔහු විශාල ආස්වාදයක් ලැබුවා. මොකද ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදීත් ඔහු කියවමින් හිටිය තිබ්බතේ මලපොත කියන කෘතිය. එතකොට මේ විශේෂ ශුන්‍යතා දර්ශනයෙන් ඔහු ආభాසයක් ලැබ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය බලනකොට අපිට හොඳින්ම පේනවා ඔහු ඒ වෙනකොට පරිශීලනය කරමින් ඉන්න ඇත්තේ කුමන කෘතීන්ද කියන දේ. ආචාර්ය අමරදේවයන් සේකර ගැන කිව්වේ මහා ගේය ලාවන්‍යයක් ඇති රචකයෙක් කියලා. ඒක හරියට හරි මේ අපි මේ අහන්න යන ගීතය ගත්තාම අනුෂ්ක ඒ ගීතේ තියෙන්නේ ඔබේ දැසයි ඔබේ දැසයි මීන චංචල කිඳුරු දැසයි. මේ බලන්නේ ඒ යදන වචන ඒ කියන්නේ ඒක චිරන්තන සාහිත්‍ය මේ පුරබස සමග අපේ තියෙන සාමාන්‍ය වහර සමග ගටා ඔහු කරන නිර්මාණය මහා පුදුම අපූර්වත්වයක් දනවනවා. ඒ කියන්නේ මේ ඔබේ දැසයි මීන චංචල කිඳුරු දැසයි මේ අර කිඳුරු දැසක් ඒක මීන චංචල කිඳුරු දැසේ ඇසේ කාන්තිය ඇසෙහි තිබෙන දිදුලන බව ඒ චංචල ස්වරූපය කියන්නේ මේ පිරිසිදු ජලයේ මාළුවන් චංචල වෙනකොට මීන චංචල මීන කියන්නේ මාළු මීන චංචල කිඳුරු දැසයි. ඉතින් ඔහු මේ වගේ තාම රමණීය ගේය ලාවන්‍යකින් යුක්ත ගේවිය පද හරඹයක් කරපු මහා අපරිමාණ පද රචකයෙක්. ඉතින් ඇත්තටම අර ඔබ ඉස්සෙල්ලාම කිව්වනේ අපි ගීත රචකයෝ කියලා. දැන් මේ වගේ ගීත ගත්ත එක තිබ්බම අපි ගීත රචකයෝද? ඉතාලම පැහැදිලිවම ගීත රචකයෝ නෙමෙයි. මොකද මේ ඒ තරම් විශිෂ්ටයක් ඒ තරම් ප්‍රාගුණ්‍යයක් ඒ තරම් නිපුණතාවක් මේ සේකර වගේ අය පෙන්ලා තියෙනවා. නමුත්
අවාසනාවට ඒ සම්ප්‍රදාය විශාල වශයෙන් මෑත කාලීන වෙනකොට දිය වෙලා ගිහිල්ලා මොන හේතුද කියන්න බැහැ. ඒ වගේ දාර්ශනික සහ භාෂාත්මක හරඹයන් කරපු ගීත රචනා කාව්‍ය කෘති නිර්මාණය වීම බොහොම අඩු වෙලා තියෙනවා. නීල උත්පල ඔබේ දැසයි මීන චංචල කිඳුරු දැසයි කිඳුරු කඳු වැටි සේනමීගිය නීල දිගු ඇසිපියෙන් සෝවන ඈත කඳු වැටි සේනමීගිය නීල දිගු ඇසිපියෙන් සෝවන නීල උත්පල සිගටි දැසයි මීන චංචල කිඳුරු දැසයි මීන චංචල කිඳුරු දැසයි මගේ හදවත අඳුර දුරලන මිනි පහන් වැට ඔබේ දැසයි මගේ හදවත අඳුර දුරලන මිනි පහන් වැට ඔබේ දැසයි නීල උත්පල සිගටි දැසයි මීන චංචල කිඳුරු දැසයි මීන චංචල කිඳුරු දැසයි ඈත අහසේ තාරකාසේ වසී කර මා සිත සිනාසේ ඈත අහසේ තාරකාසේ වසී කර මා සිත සිනාසේ දුරක සිටියත් ළඟක සිටියත් ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ ඇස මට නිබඳ සිහිවේ ඔබේ අඩවන් දුටු සඳ රාගගින්නෙන් දැවෙයි මාහද ඔබේ
අඩවන් නුවන් දුටු සඳ රාගගින්නෙන් දැවෙයි මාහද එවන් දැසින් සිහිල් දිය ඉස නිවන් කිනිගෙන දැවෙන මාහද නිවන් ගිනිගෙන දැවෙන ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද සහෘද අඩවියේ නිර්මාණවේදී දර්ශන අශෝක කුමාර සමග අපි මේ කතා කරමින් ඉන්නේ. ඊළඟට තිබෙන්නේ දර්ශනක ගීයක් තෝරන්නට. ඔබ ලියූ ගී අතරින් ගීයක් තෝරන්න ගියොත් වඩාත්ම කැමැත්ත හිමිවන්නේ මොන ගීයටද? මා ලියූ ගී අතර මං ගොඩාක්ම කැමති ගීතයක් තියෙනවා. ඒ තමයි මේ චන්දන ලියනාරච්චි ගායනා කරන මල් පිපෙන හැටි කියන ගීතය. මම 2007 අවුරුද්දේදී ගීත රචනා එකතුවක් නිකුත් කළා. ඒ ගීත රචනා එකතුව මම නම් කළෙත් මල් පිපෙන හැටි කියලා. මේකෙත් අතවශ්‍යම සංගීතය කළේ කරුණාරත්න විජයවර්ධන විශාරද කරුණාරත්න විජයවර්ධන. මේ මල් පිපෙන හැටි කියන ගීතය අතවශ්‍යම අපි මේ උත්සාහ කළා අවම සංගීත භාණ්ඩ සංඛ්‍යාවක් පාවිච්චි කරමින් හොඳ නිර්මාණයක් කිරීමේ උවමනාව තමයි අපිට තිබුණේ. ඉතින් එතෙන්දී මම කියන්න ඕනේ චන්දන ලියනාරච්චි ශිල්පියා ගැන. ඔහු අපේ ඊටාම හොඳ ඇසුරක් තියෙන තාම ආදරණීය සහෝදරයෙක්. චන්දන මේ ගීත ගායනා කිරීමේදී ඔහු පෙන්නනවා අනුෂ්ක මේ හරි අපූර්වත්වයක්. මොකද ඔහුගේ අර වේරියේෂන්ස් කියන්නේ ඔබ මම හිතන්නේ ඔබ දන්නවා ඔබත් ගායනය මොකක් කරන බව මම දන්නවා. වේරියේෂන්ස් විවිධ හැඩතලයන් එක්ක ගායනා. විවිධ හැඩතලයන්. මොකද චන්දන ඔහු නිරන්තර අභ්‍යාසයෙන් ඉන්න ශිල්පියෙක්. මොකද මේ එහෙම නිරන්තර අභ්‍යාසයෙන් සතත අභ්‍යාසයෙන් තමන්ගේ ශේස්ත්‍රය ප්‍රගුණ කරන ශිල්පීන් ලංකාවේ හරි අඩුයි. ඒගොල්ලෝ හිතනවා දැන් හරි ප්‍රශ්නයක් ඒක උගතුන් අතර ගත්තාම උගතුන්ගෙත් ඔය ප්‍රශ්නේ තියෙනවා. මේ මෑතකදී කෘති එලි දැක්වීමකදී මහාචාර්ය අසංග තිලකරත්න කියපු කාර්යයක් තමයි මේ දැන් උගතු ගත්තාමත් ඒගොල්ලෝ තමන්ගේ ප්‍රොමෝෂන් එකක් ගත්තාම එතනින් එහාට ඒගොල්ලෝ පරිශීලනය කරන්නේ සතත අභ්‍යාසයේ නැහැ. ඒ වගේම තමයි කලාකරුවෝ සමහරු ඉන්නවා දැන් ඒගොල්ලෝ විශාරද මොකක් හරි කරලා ඊට පස්සේ ඒගොල්ලන් එතනින් එහාට සතත අභ්‍යාසයක් නැහැ. රවි ශංකර් සිතාර වාදන ශිල්පියා පණ්ඩිත රවි ශංකර් කියනවා මම එක දවසක් මගේ පුහුණුව නැවැත්තුවොත් අපේ ගෙදර ඉන්න අයට දැනෙනවා. ඊට පස්සේ තව දවස් දෙකක් මම පුහුණුව නැවැත්තුවොත් අපේ අවට ඉන්න අයට දැනෙනවා මම පුහුණු වෙලා නැහැ කියලා. දවස් 3ක් මම පුහුණුව නැවැත්තුවොත් මගේ පළාතට දැනෙනවා මම ජීවත් වෙන ඉන්දියාවේ. දවස් 4ක් මම පුහුණුව නැවැත්තුව මුළු ඉන්දියාවම දන්නවා රවිශංකර් පුහුණු වෙලා නැහැ කියලා. දවස් 5ක් මම පුහුණුව නැවැත්තුවොත් එහෙම මුළු ලෝකෙම දන්නවා රවිශංකර් පුහුණුවක් නැහැ කියලා. ඉතින් එහෙම පුහුණුවෙන් කවදාවත් මිදෙන්න බෑ. ඉන්දියාවේ දැන් ඉන්දියාවේ එහෙම කවදාවත් ශ්‍රුතියෙන් බැහැරව ගායනා කරන ශිල්පියෙක් කවදාවත් බලන්න ඉන්නවද කියලා මේ ශේස්ත්‍රයේ කැලේ චිත්‍රපට ගායනයේ වේවා ජාතික තලයේ කිසිම තැනක එහෙම ශ්‍රුතියෙන් බැහැරව ගායනා කරන කිසිම ශිල්පියෙක් නැහැ. හෝ ශිල්පිනියක් නැහැ. ඒ මොකද අඛණ්ඩ අනවරත සතත අභ්‍යාසය. අන්න ඒ අභ්‍යාසය තමයි ඒ විනය ශික්ෂණය තමයි අප ගොඩක් අයට නැත්තේ. හැබැයි ලංකාවේ ගත්තාම ඒ ශික්ෂණය උපරිමයෙන්ම තියෙන කෙනෙක් තමයි චන්දන ලියනාරච්චි කියන්නේ. අනික එක බොහෝ දෙනෙක් දන්නවා පටිගත කිරීම වලදී චන්දන ලියනාරච්චි කියන්නේ වන් ෂොට් ගායකයෙක් කියලා. ඒ කියන්නේ එක තමන්ගේ මේ නිර්මාණයක් ගායනා කරන්නට ගියාම ඔහු ඒ කියන්නේ ඔහු ඊටාම හොඳින් සූදානම් වෙලා එනවා. ඒක ප්‍රධාන දෙයක්. ඔහු නිර්මාණය අරගෙන පටිගත කිරීම වල මොකද මගේ තනුත් ඔහු ගායනා කරලා තිබෙනවා. මම පසු කාලේ මම නිර්මාණය කරපු තනුත් අපට අහන්න පුළුවන් මේ වැඩසටහන අතරදී. ඒ තනු ගායනා කිරීමේදී ඔහු ඉතා හොඳින් පුහුණු වෙලා ඇවිල්ලා එක පාරින් කියලා දානවා සින්දුව. ඒ කියන්නේ ඔහු ඒක මේ කියන්නේ අති විශාල හැකියාවක් ඒක. මොකද සමහර අය කියන්නේ ශබ්දාකාරයට ගිහිල්ලා දවසක් විතර මහන්සි වෙලා දඟලලා වචනයෙන් අරගෙන එහෙම. නමුත් චන්දන ලියනාරච්චි එහෙම ගායන ශිල්පියෙක් නෙමෙයි. ඔහු ඉතා සියුම් ලෙස ඕනෑම රසභාවයක් මතු කර දක්වන්නට හැකි ආකාරයට ඔහු හඬ හසුරුවමින්. අනික එක චන්දන ලියනාරච්චි තාම හොඳ රසිකයෙක් මේ ඉන්දීය සංගීතයේ.
විශේෂයෙන්ම ඔහු ඔය ශාස්ත්‍රීය සංගීතය අර්ථශාස්ත්‍රීය සංගීතය මේ වගේ දේවල්ලත් ඔහු රසිකත්වය ලබමින් ඇසුර ලබමින් සහ නිරන්තරයෙන් තමගේ සර්පිනාව සමඟ හඬ පුහුණු කරමින් ඉන්න අපූරු ශිල්පිය. නමුත් ඔහු පිළිබඳවත් මේ රටේ දැන් මෙරට මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ අනුෂ්ක. ඒ කියන්නේ දැන් ගායකයෙක් ගත්තහම මේ රටේ අය හිතනවා ඔහු මේ ගායනා කරන පදවැල් වලින් තමයි ඔහු ප්‍රබුද්ධ හෝ පීචන් හෝ එහෙම නැත්නම් වෙන පැත්තකට අවරගන්නේ හෝ කලාවකට දාන්නේ. ඉතින් ගායකයා ගායනා කරන පදවැලෙන් එහෙම පල්ලෙහාට හෝ ඉහළට දාන්න පුළුවන් නම් දැන් ශ්‍රියා ඝෝෂාල් වගේ අය ලෝකේ ඉන්න අති විශිෂ්ට ගායන ශිල්පිනියක් නේ. එතකොට එයාට මොකද්ද කරන්නේ? එතකොට එයා ඊටාම ඉහළ ආකාරයට ගීත ගායනා කරලා තියෙනවා විවිධාකාරයේ පදවැල් වලට. නමුත් කවුරුවත් ශ්‍රියා ඝෝෂාල් ගායනා කර පදවැල අහලා හිටන් කියන්නේ ශ්‍රියා ඝෝෂාල් මෙච්චර හොඳ ගායිකාවක් මෙච්චර නරක ගායිකාවක් කියලා. ලංකාවේ ජෝතිපාලට මොකද්ද වුනේ? ජෝතිපාලට පද රචනා කළේ වෙන අය. නමුත් ජෝතිපාලව පීචන් ගායකයෙක් කළේ ජෝතිපාල ගායනා කරන පද දිහා බලලා. නමුත් ඔහු අති විශිෂ්ට මං හිතන්නේ ජෝතිපාල ශ්‍රුතියෙන් බැහැරව ගායනා කරපු කිසිම ගීතයක් අපිට හොයාගන්න බෑ. ඔහුගේ මං හිතන්නේ අති විශාල දහස් සංඛ්‍යාත ගීතාවලිය ඇතුලේ. ඒ තරම් නිවැරදිව හැඟීම්බරව ඔහු ගායනා කරලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තමයි චන්දනගේ ගීත ගැනත් අපි මීට වඩා ලොකු විශාල විචාරයක් කරන්නට ඕනේ. චන්දන ඇත්තටම අති දක්ෂ ගායන ශිල්පියෙක් වුණා නිසා. ඉතින් දැන් මේ ගීතය ඇතුලේ මල් පිපෙන හැටි කියා දෙනවද කියන මේ ගීතේ මා රචනා කරන්නේත් ඇත්ත වශයෙන්ම ওই මල් පිපෙන හැටි කියන සංගීත තැටියට 2000 දශකයේ මුල් භාගයේදී. ඒ ගීතය මං හිතන්නේ අන්තර්ජාලය ඔස්සේ YouTube ඔස්සේ යම් ආකාරයකට රසිකයන්ගේ යම් බලඳ ගැනීමක් සිද්ධ වුණා. මං හිතන්නේ විටින් විට අපේ මාධ්‍යවලත් විශේෂයෙන්ම ගුවන් විදුලියේත් තවත් channel කීපයකත් විටින් විට මේ ගීතය වාදනය වෙනවා. පිපෙන හැටි කියා දෙනවද කඳුළු නැති අහසක් තිබෙන කාලෙක එවිත් නෙලාගෙන යන්න ඔබ යන්න මේ සියලු මල් අයිති ඔබටමයි. පපුතුර තබානලලත සලන කඳුලක් ඔබේ ඇසගෙන් මිනිමුතුද පරයා අගී මිනිමුතුද පරයා අගී තුරු අගින් බැඳ මල් තොරන් එවන් කඳුලේ ණය ගෙවන් නම් වෙනතත් හදේ සසැලෙන ඔබේ කඳුරැලි ගීකෙතයි නිමානොවන සසර ගමනේ නිමානොවන සසර ගමනේ ජීවිතේ
වෙනස කඳුලකට කැටි කොට දිය හැකෙත් නුඹටමයි මල් පිපෙන හැටි කියා දෙනවද අඳුළු නැති අහසක් තිබෙන කාලෙක ඇවිත් නෙලාගෙන යන්න ඔබ යන්න මේ සියලුමන් අයිති නුඹටමයි ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද නිර්මාණවේදී දර්ශන අශෝක කුමාර සමග අපි මේ කතා බහ කරමින් ඉන්නේ. දර්ශන බොහෝ විට මේ මාධ්‍යකරුවෙක් හැටියට තමයි ප්‍රකට වෙන්නේ. එතකොට ඔබ දර්ශන දෘෂ්ටිය නමින් වෙනම කොලමක් පවත්වාගෙන යන පුවත්පතක. ඒ වගේම ඔබ විචාරකයෙක් හැටියට විශේෂයෙන්ම විදේශ විත්ති විචාරකයෙක් හැටියට කටයුතු කරමින් ඉන්නවා. ඒ පිළිබඳ විවිධ අදහස් මතවාදයන් ඔබ දරමින් ඉන්නවා. මොන වුණත් ඒ අන්තිමේදී එන්නේ ඔබේ දැක්මනේ. ඔබේ දර්ශනය තමයි එන්නේ. එතකොට ඒ දර්ශනය ඔබ ඍජුව ප්‍රකාශ කරනවාද මන් දන්නේ ඔබේ ගීතාවලිය ඇතුළෙත් ඔබේ දර්ශනයම තමයි මේ ගීත හැටියට එන්නේ වෙන විදිහකට ඔබේ දැක්ම. ඔව් අනුෂ්ක ඒ කියන්නේ දැන් මෙහෙමයි ගීතයක් කියන්නේ ප්‍රචාරකවාදී මෙවලමක් නෙමෙයි. ඒ කියන්නේ අර පත්‍ර වාර්තාවක් වගේ පොලිස් වාර්තාවක් වගේ පොලිසියෙන් පුවත් වගේ එකක් නෙමෙයි අපි කවුරුත් දන්න විදිහට. එහෙම නමුත් එහෙමවත් තියෙනවා මාව මරන්න මාව කොටන්න ලබන ආත්මේදී අපි හම්බු වෙමු වගේ ඒවා එහෙම නිර්මාණයක් තියෙනවා. නමුත් නිර්මාණයක් කියන්නේ ඇත්තට ඔබ කියන විදිහට එහෙම දර්ශනයක් තමයි කෙනෙක්ගේ ජීවන දෘෂ්ටියක්. ඒක අර ජර්මන් භාෂාවෙන් කියන වෙල්ටන්ෂාවුන් කියලා. ඒ කියන්නේ වර්ල්ඩ් විව්. ඒ කියන්නේ ඒක ඔය ෂෝපන්හාවර් වගේ දාර්ශනිකයෝ පැහැදිලි කරපු දෙයක්. ඒ කියන්නේ මිනිස්සු හැමෝටම තියෙන ලෝකෙ පිළිබඳ දැක්මක්. ඔබට මට අපි හැමෝටම. එතකොට මේ කලාවක් ඇතුලේ නිර්මාණය වෙන්නේ ඒ දැක්ම, ඒ දෘෂ්ටිය තමයි ප්‍රතිනිර්මාණය වෙන්නේ. හැබැයි ඒක ප්‍රචාරකවාදීව නෙමෙයි. يعني ප්‍රචාරකවාදීව ඍජු ප්‍රකාශන නෙමෙයි. වක්‍රෝක්තිය. ඒ කියන්නේ ඒ කලාවේ ස්වරූපයයි. දැන් මම ප්‍රධාන වශයෙන්ම මාධ්‍යවේදියෙක් විදිහට මේ ගුවන්විදුලි සංස්ථාවෙත් අවුරුදු 14ක් විතර මම සේවය කළා. ඊට අමතරව දැන් තවත් මාධ්‍යවල මුද්‍රිත මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය නොයෙකුත් තැන්වල මම වැඩ කරා මාධ්‍යවේදියෙක් විදිහට. එතකොට මේ මගේ ඒ පැත්තට අමතරව මම ඉතින් අර හිතන පතන දේවල් සමහර අවස්ථාවලදී මගේ නිර්මාණය ඇතුළේ එන්න පුළුවන්. ඇත්තටම ඒක තමයි හැම කෙනෙකුටම වෙන්නේ. මොකද ඒක අපි දැන් ඔය ලෝකේ තියෙන හර්මිනිටික්ස් කියලා දාර්ශනික ව්‍යාපාරයක්. ඒකට අපි කියන අර්ථ විචාරයක් කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒක හරියටම ගැලපෙන්නේ නැහැ. ඒකට මේ හර්මිනිටික්ස් වගේ දාර්ශනික ව්‍යාපාරවලදී හොයන්නෙම ඇත්තටම මේ අපේ ඉන්ටෙන්ෂන්ස් මොනවද කියන එක. අපේ අභිප්‍රායන්, අපේ අභිලාෂයන්. ඇයි අපි එහෙම දේවල් කරේ? දැන් නිර්මාණකරුවෙක් අපි මහකමසේකර මෙහෙම කෘතියක් ලිව්වා නම්, මෙහෙම කෘතියක් කළා නම්, ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහ මෙහෙම දෙයක් කරා නම්, ඇයි එහෙම දේවල් කළේ? ඒකට තිබිච්ච ඓතිහාසික පසුබිම මොකද්ද? ඔහුගේ ලෝක දෘෂ්ටිය මොකද්ද? ඕව නිර්මාණය වෙච්ච ව්‍යුහීය පදනම මොකද්ද? ඉතින් අන්න එහෙම ගත්තාම ඔබට මට අපි හැමෝම මේ කරන දේවල් මේ පද්ධතියක් තුළ අපි ලෝකය දකින ස්වරූපය තමයි. ඉතින් මං හිතන්නේ මං ලියපු දේවල් වලත් මම හිතපු දේවල් තමයි ඔය අනිත් පැත්තට පෙරලා ලියවී තිබෙන්නේ. හොඳයි. ඊළඟට එන්නේ ඔබේ නොවන ඔබ කැමති ගීතයක් තේරීමේ අවස්ථාවට. මේ ගීතය ඇත්ත වශයෙන්ම මම මේ ගීතයට හරි කැමතියි. මොකද මේ ගීතය අධිනීතිඥ රම්බණ්ඩා සෙනවිරත්න මහතා රචනා කරන්නේ. මේ රම්බණ්ඩා සෙනවිරත්න මහතා විශාල ගීත සංඛ්‍යාවක් රචනා කරපු, කියන්නේ බල්ක්ස් විදිහට ගීත රචනා කරපු කෙනෙක් නෙමෙයි. බොහොම සීමිත සංඛ්‍යාවක් ගීත රචනා කරලා තිබෙන්නේ. හැබැයි ගීත ඉතාම අර්ථාන්විතයි. ඒ ගීත ඉතාම සෞන්දර්යාත්මකයි.
සහ ගීත අපිට විඳින්නට පුළුවන් ගීත බවට පත් වෙලා තියෙනවා. සහ ඒවා යුග යුග පවතිනවා. තව ඉදිරි කාලයකත් මේ ගීත අනිවාර්යයෙන්ම අනාගත පරම්පරාවලුත් මේවා අහනවා. මේ ගීතේ මේ ලඳුනේ ඔබේ දැස දැකගත්තේ මේ සැඳෑ කලෙක ලඳුනේ කියන ගීතය. දෙනෝ දහ අතගත්තද සැමියෙකු නැති නැදුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ. එතකොට මේ ගීතේ රචනා වෙන්නේ ගණිකාවක් සම්බන්ධයෙන්. ගණිකාවක් කියන්නේ මේ මනුෂ්‍ය සමාජයේ දැන් රැකියාවක් විදිහට ගත්තොත් ලෝකේ ෆස්ට් ප්‍රොෆෙෂන් ෆස්ට් ජොබ් කියලා සමහරව හඳුන්වනවා. ඒ කියන්නේ ලෝකේ මානව වර්ගයාගේ ඉතිහාසයේ පළවෙනි රැකියාව ගණිකා වෘත්තියයි කියලා. මේ ගණිකාවකගේ ජීවිතය ගණිකාවක් කෙරෙහි ලෝකයේ බලන සුචරිතවාදී දැක්ම තමයි මේ ප්‍රශ්න කරන්නේ. නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනි. මේ ගණිකාවකට කෙරෙහි නෑයෙක් නෑකම කියන්නේ නෑ තමන්ගේ සියලු නෑකම් අතාරිනවා. මෙතෙන්දී මේ රචකයා ඊට පස්සේ කියනවා බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාරහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි. කියනවා තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ. එතකොට මේ කියන්නේ මේ පටාචාරාව මේ කිසා ගෝතමියම තමයි මේ ස්ත්‍රිය. මේ අපි පලඳගත්ත කන්නාඩි වලින් අපේ සුචරිතවාදී කන්නාඩි වලින් තමයි මේ කාන්තාව දිහා අපි ගල්මුගුරු අරගෙන බලන්නේ. පෞකාරයන් වන අපි තව පෞකාරියකට ගල් ගහන්න ගල්මුගුරු ගන්නේ. එතකොට මෙන්න මේ ජීවන යථාර්ථය මේක අපි මනුෂ්‍යයන් විදිහට අපේ තියෙන අර ඔයාට කියන පැරඩොක්සස් කියලා විරෝධාභාස කියලා කියනවා. ඒ කියන්නේ අපි සුචරිතවාදයෙන් එහෙමනම් පරිපූර්ණ වෙනුනේ අර ජේසුස් වහන්සේ කිව්වා වගේ පවුන කළ තැනත්තා මුල්ම ගල අරගෙන ගහන්න ඕනේ ගණිකාවට. ඉතින් එහෙම පවුන කළ තැනත්තු නැහැ. මේ හැමෝගෙම ඇතුලේ හැමෝගෙම කිල්ලෝට වල නොයිකුත් ආකාරي හුණු තියෙන අනුෂ්ක. සුචරිතවාදී කියලා සමාජයේ ඉස්සරහා මූණු පෙන්නන බොහෝ සුචරිතවාදීන්ගේ අභ්‍යන්තරේ හරි කැතයි, හරි දුර්ගන්ධයි, හරි අපුලයි, ජුගුප්සා ජනකයි. ඉතින් අන්න ඒ ප්‍රශ්නේ යන්නේ විරෝධාභාසය. ඒ කියන්නේ මේ ස්ත්‍රියට ගල් ගහන්න ගල්ලොසවන මිනිස්සුන්ගේ අභ්‍යන්තරයට එල්ල කරපු මහා දැවැන්ත ප්‍රහාරයක් විදිහට තමයි මම මේ කෘතිය දකින්නේ. ලඳුනේ ලඳුනේ ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලක ලඳුනේ ලඳුනේ දෙනෝ දහත් අතගත්තද සැමියෙක් නැති ලඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ ලඳුනේ තෙල් මල්ගෙන දෝත පුරා මුනි කුටියට පියමන් වන ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලක ලඳුනේ ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසා ගෝතමියකි පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළිය රවන ලඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන ලයන පෙනෙන රඳුනේ කුහුඹෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද දර්ශන අශෝක කුමාර සමග අපි මේ සහෘද අඩවියේ ගත කරමින් ඉන්නේ. ඊළඟට ඔබේ නිර්මාණයකට අවස්ථාව තියෙන්නේ. ඔව් මේ ගීතය මම ඇත්ත වශයෙන්ම රචනා කළේ මේක 2000 දශකයේ මුල් භාගයේදී තමයි රචනා කළේ. මේ පවින් මා මුදාගත් පින නුඹට අත්වේ ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහි කියලා. ඇත්තටම මේ ගීතය රචනා කෙරුණේ ශාරද සුනිල් ඉදිරිසිංහයන්ගේ සුනිල් ඉදිරිසිංහයන්ට ඔහු මේ ගීතය ඇත්තරම හරි සාර්ථකව මේ ගායනා කළා සහ මේ ගීතයට අවශ්‍ය පණ පැවීම ඔහු ඉතා හොඳින් කළා. මේ ගීතයේදී ඇත්ත වශයෙන්ම දැන් අපි ප්‍රේමය පිළිබඳව සමහර අයගේ තියෙනවා අප්‍රකාශිත ප්‍රේමයන් තිබෙනවා. සමහර ප්‍රේමයන් ප්‍රකාශ කරන අවස්ථාවලදී වැරදි වැටහීම් ඇති වෙනවා. දැන් මට මේ ඇත්තටම මේක අවශ්‍ය අනුප්‍රාණය සහ ආభాසය ලැබුණේ මේ ගීතයට මහගමසේකරන්ගේ ප්‍රබුද්ධ කෘතියෙන්. මොකද මේ ප්‍රබුද්ධ කෘතියේ එක්තරා අවස්ථාවකදී එක්තරා පුජ්‍යලයක් යම් කාන්තාවකගේ කරුණාවන්ත භාවය වරදවා වටහා ගන්නවා ප්‍රේමයක් කියලා. මේ කියන්නේ ඇත්තටම ප්‍රබුද්ධ ඒක වටහා ගන්නේ. වටහාගෙන පස්සේ ඔහුට විශාල ආත්ම කම්පනයක් ඇති වෙනවා. මේ ඇය කරුණාවන්ත භාවය මිසක් ඔහු කෙරෙහි ප්‍රකට කර තිබෙන්නේ ප්‍රේමය නොවන බව වැටහෙන අවස්ථාවක් එනවා. ඉතින් ඒක මම හිතුවා මට ඒ අත්දැකීම කියන්නේ ඒ කෘතිය කියවීමෙන් ලැබිච්ච අත්දැකීම මම හිතුවා ගීතයකට අනික් පැත්තට පෙරලා නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඒකයි මම ලිව්වේ පවින් මා මුදාගත් පින නුඹට අත්තේ ලඳුනි කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටහි කියලා. අසාරවුමා ජීවිතේ දළු දමා නැගී ආදරේ නියෙන් සිඳලන්නෙමි නොෙන්නම යන්නෙමි ඔබට සුබ පතමි. එහෙමයි මම මේ ගීතය ලියන්න උත්සාහ කළේ සහ ප්‍රතිනිර්මාණය කළේ. ඇත්තටම මේ සමාජය තුළ එහෙම ශික්ෂණයක් තියෙනවද? ගොඩක් වෙලාවට තමන් හිතනවා මේ කරුණාව ප්‍රේමයක් කියලා. ඒක ප්‍රේමයක් විදිහට තීර නොවුණු තැන ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්. ඔව් එහෙම ඒවා වෙනවා. ඇත්ත වශයෙන්ම දැන් සමහර ඒවා ඉතින් පියනුම් වලනොත් අවසන් වෙන ඒවා තියෙනවනේ අනුෂ්ක. ඒ කියන්නේ ඇසිඩ් ගැසීම් පියනීම් මේ වගේ ඒවා පත්තරවල ඕන තරම් අපි දකිනවා. ඉතින් ඒක තමයි ඒ කියන්නේ අපෙන් ඕක තමයි කලාවේ වැදගත්කම වෙන්නේ. ඒ කියන්නේ කලාවක් ඇතුලේ ඒ කියන්නේ මැරයෙකුට විරහාවක් දැන්නොත් ඒක පියනුමකින් අවසන් වෙනවා. කවියෙකුට විරහාවක් දැන්නොත් ඒක කවියකින් අවසන් වෙනවා. ඒ කියන්නේ ඒක දෙක උතනයි. ඒ කියන්නේ කවියෙක් තමන්ට දැනෙන සියලු වේදිතයන් ප්‍රතිනිර්මාණය කරනවා. ඊටාම තමන්ට දැනෙන සුඛ හෝ දුක්ඛ සියලු වේදිතයන් අවසානයේ ඊටාම සුන්දර කලාකෘතියක් බවට පත් කරනවා. ඒක තමයි කලාකරුවාගේ ස්වභාවය. එහෙම කලාත්මක ශික්ෂණයක් සමාජයක් ඇතුළේ ඇති වෙන්න ඕනේ. යුවල් හරාරි ඊශ්‍රායලයේ ජීවත් වෙන දාර්ශනිකයෙක් ඔහු කෘති ගණනාවක් මෑත කාලේ රචනා කළා. ඔහු විශේෂයෙන් ෆියුචරොලොජි සම්බන්ධයෙන් විශේෂඥ භාවයක් දක්වන දාර්ශනිකෙක් සහ ඉතිහාසඥයෙක් විදිහට දක්වන්න පුළුවන්. ඔහු කියන තර්කයක් තමයි මේ අනාගත ලෝකය තාක්ෂණික වශයෙන් විශාල වශයෙන් දියුණු වෙනවා. ඒ ගැන අයි සැකයක් නෑ. අපි දැන් ගව් ගානක් පැනලා තියෙන්නේ පිමි ගානක් මේ අපේ 20 වෙනි සියවසේ මුල් භාගයේ මිනිසුන්ට වඩා අපි පුදුම තාක්ෂණික දියුණුවක් නේ ලැබලා තියෙන්නේ. මේ අපි ගාව තියෙන ජංගම දුරකථනද වෛද්‍ය පාසුකම් වගේ දේවල්ද අපි මේ කතා කරන මයික්‍රොෆෝනද නේද? මේ දැන් අපි ගුවන්විදුලි කොරිඩෝරට ගියාම අපිට පේනවා 1960 දශකේ කොහොමද ගුවන්විදුලි කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ තාක්ෂණය කොයි තැනක තිබුණේ මේ අද අපිට මේ නිකන් මොබයිල් ෆෝන් එක ඇතුලෙන් අර 1960 තාක්ෂණයට වඩා ඉතා ඉහළ තාක්ෂණයක් නිර්මාණය කරන්න පුළුවන් ශබ්ද තාක්ෂණයක්. අර සහ රූප තාක්ෂණය. ඉතින් ඒ විදිහට මේ තාක්ෂණය වගේ දේවල් ඉතා විශාල වශයෙන් පොළාපනිනවා. මේ හරාරි කියන දේ තමයි ඉස්සරහට ඩ්‍රයිවර්ස්ලා නැති මෝටර රථ
නගරවල සැරිසරන්න ගන්නවා මේ වගේ. නමුත් එතනදී මේ තාක්ෂණික වශයෙන් දියුණු වෙන ලෝකයේ ඇතුලේ අනුෂ්ක මිනිස්සුන්ට අවශ්‍ය වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ethics කියන දේවල්. ethical society එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මිනිස්සුන්ගේ සහනුභූතිය වගේ දෙයක්. දැන් මම කොච්චර තාක්ෂණික වශයෙන් දියුණු ජීවියෙක් වුණත් අනුෂ්ක ඔබ බඩගින්න ඉන්න නම් මට ඒක දැනෙන්නේ නැත්තම් මගේ වැඩක් නැහැ නේ. ඒ කියන්නේ මට අනුෂ්කගේ දිහා බැලුවාම මට පේනෝනේ අනුෂ්ක සතුටින්ද දුකින්ද ඉන්නේ, අනුෂ්කට ප්‍රශ්නයක් තියෙනවද, මොකක් හරි විසඳගත යුතු දෙයක් තියෙනවද, මගෙන් උදව්වක් ඕනේද, අනුෂ්ක බඩගින්නේද ඉන්නේ, පිපාසයෙන්ද ඉන්නේ. ඒ දැනෙන්නේ නැත්තම් මම මොන චක්‍රවර්තියෙක් වුණත් මගෙන් වැඩක් නැහැ. තමයි මනුෂ්‍ය සාරය. ඉතින් ඒක හරාරි කියන්නේ ඒකයි මිනිස්සුන්ට අනාගතයේදී ඕන වෙන්නේ ethical judgments ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මිනිස්සුන්ට තාක්ෂණික ඥාණයම නෙමෙයි ඉස්සරහට වැදගත්. තාක්ෂණික ඥාණයෙන් ද්විතීය වෙන කාලයක් එනවා ඉස්සරහට. ඊට පස්සේ මිනිස්සුන්ට උගන්වන්න වෙන්නේ දර්ශනය, කලාව, සෞන්දර්යය, හිතන විදිය, අනේකා පිළිබඳ එම්පති එක ඇති කරගන්න. ඉතින් දැන් ඔක ජෙරමි රිෆ්කින් වගේ දාර්ශනිකයොත් උන් රචනා කරන ඔය මේ එම්පතටික් සිවිලයිසේෂන් කියලා විශාල කෘතියක් තියෙනවා. උන් රචනා කරන මේ ඒජ් ඔෆ් රීසන් සම්පූර්ණයෙන් අවසන් වෙමින් යනවා. ඉස්සරහට මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ එහෙම එම්පතිකල් සොසයිටි එකක්. එහෙම සහනුභූතිය දනවන සමාජයක්. ඉතින් එහෙම සහනුභූතිය දනවන සමාජයකට මේ මානව ශාස්ත්‍ර විද්‍යාවන් පිළිබඳ ඥානය, දර්ශනය පිළිබඳ ඥානය, කලාව පිළිබඳ ඥානය, කවි රස විඳීමේ ඥානය, ඔබ මොන තරම් දක්ෂ තාක්ෂණික ශිල්පියෙක් වුණත් ඔබට රසයක් නැත්නම් ඔබේ මෙලෝ රහක් නැහැ කියලා අපේ සාමාන්‍ය වහරෙන් කියන දේ තමයි කියන්නට වෙන්නේ. ඕනෑම පුජ්‍යලයක් ඇතුලේ අර ඔබ කියන විදිහට අර සමාජය ඇතුලේ මේ කියන විදිහට පිහියනුම් ප්‍රේමය නැති වුණාට පස්සේ මිනිමැරි මේ වගේ දේවල් වෙන්නේ අර රසය, අර පියරේ බෝර්දෝ කියන විදිහට ටේස්ට් එක සොසයිටි එකෙන් ගියාට පස්සේ, ඒ කියන්නේ සොසයිටි එක තුල රසය නැති වෙලා ගිහිලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු අර ලෝ ටේස්ට් එකකින් තමයි හැම දෙයක්ම දකින්නේ. ඕනෑම ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක විසඳ ගන්න පිහියක් කුලුක් කරගෙන යන, බෝම්බයක් කරගෙන යන එහෙම සමාජයක් නෙමෙයි. එතකොට මම කියන්නේ පුංචි පන්ති වල ඉඳන් මිනිස්සුන්ට රසවින්දනය, ඒ කියන්නේ මිනිස්සුන් රස විඳීම, ලෝකයේ දැකීම, අනිකා කෙරේ සහනුභූතිය ඇති කිරීම, කලාව, දර්ශනය පුංචි පන්ති වල ඉඳන් ටිකින් ටික එන්නත් කළොත් වඩා හොඳ සමාජයක්, මිනිස්සුන්ට ජීවත් වෙන සුදුසු සමාජයක්, ආදරණීය සමාජයක් බිහි වෙයි. එහෙම නැත්නම් අපේ සමාජය අපිට හිතා ගන්න බැරි වේදනාත්මක දේවල් එක්ක දකින්න විඳින සමාජයක් අපිට දකින්නට වෙනවා. පවින්මා මුදාගත් පින නොඹට අත්වේ ලඳුනි කරුණාගුණය ප්‍රේම නොවන බව වැටහේ. පවින්මා මුදාගත් පින නොඹට අත්වේ. අසාරවුම ජීවිතේ දලු දමා නැගියාදරේ නියන් සිනලන් නෙමේ නොයෙන්නම යන් නෙමේ ඔබට සුබ පතමි. පවින්මා මුදාගත් පින නොඹට අත්වේ.
නෙතක නිලුපුල් ආදරේ මල් පවන් වැද හිම වතේ ඉකිබිදින මහාවනස්පතිඳුන් නිම නොවන ආදරෙන් ඔබට සුබ පතමි පවින්මා මුදාගත් පින නොඹට අත්වේ ලඳුනේ කරුණා ගුණය ප්‍රේමය නොවන බව වැටවේ පවින්වා මුදාගත් පින නොඹට අත්වේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද දර්ශන අශෝක කුමාර සමඟ අපි මේ සහෘද අඩවිය ගෙවමින් ඉන්නේ. ඔහු ගීතයට සම්බන්ධ බොහෝ දේවල් ලෝකයේ තියෙන උදාහරණත් එක්ක පෙත්තක බෙදා හදා ගනිමින් සමාජීය උදාහරණත් එක්ක බෙදා හදා ගනිමින් යන්නේ. ඊළඟට ඔබේ නොවන ගීතයක් තියෙන්නේ. ඔබ කැමති? මේ ගීතය ඇත්ත වශයෙන්ම නැවතත් රචනා කරලා තියෙන්නේ මහගමසේකරයන්. මේක ඇත්තටම මහගමසේකරයන්ගේ කාව්‍ය කෘතියක එන ගීතයක්. පසු කාලීනව මේක ගීතයක් බවට පත් වුණා. මට මතක හැටියට නම් වැරදි නම් නිවැරදි කරන්න මට මතක මේක නොමියෙමි කෘතිය තමයි මේ නොමියෙමි කාව්‍ය ග්‍රන්ථය තමයි මේක තිබුණේ. පස්සේ මේක ගීතයක් බවට පත් වෙනවා. සරත් දසනායකයන් සංගීත අධ්‍යක්ෂණය කරලා විශාරද නන්දමාලනිය මේ ගීතේ ගායනා කිරීමත් සමග මේ ගීතේ හරි රමණීයත්වයක්. මේ ගීතේ ඇත්තටම මම ආසක්ත වී තිබෙන්නේම ඒ පද ඝටනාවට. ඉතින් ඒ පද ඝටනාව ඇතුළේ තිබෙනවා මහගමසේකර මරණය පිළිබඳ දැකපු දර්ශනය. මහගමසේකර තිබුණා ට්‍රාන්සෙන්ඩෙන්ටලිටි කියන අපි දර්ශනය සතහන් කරන මේ පරමෝත්කෘෂ්ඨ භාවය පිළිබඳ ප්‍රශ්නය සෑහෙන්න. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පාරභෞතිකය අපි කතා කරන මේ සද්භාවාත්මක අපි පැවැත්මෙන් එපිට වූ යම් දෙයක් තියෙනවද? අපි මැරුණාන් පස්සේ කොතනින්ද අපේ ජීවිතය අපි කොතෙන්ටද යන්නේ? මොකද්ද වෙන්නේ? ඒක ඔහුගේ දැන් මලහිරු බසිනා සැන්දෑයාමේ මේ මරණය බියොන් තාම ගැඹුරු විශ්ලේෂණයක් කරපු. මම හිතන්නේ ඔහුට ඒක රොමාන්ටිකවාදී කවීන් වෙච්ච ෂෙලී වගේ කවීන්කින් සමහරට ආලෝකයක් වුණා වෙන්නත් පුළුවන්. නමුත් මම දකින එක විචාරකෙක් කියන එතකොටම මහගමසේකර අපිට සමාන කරන්න පුළුවන් ඉන්නේ එස්රා පවුන්ඩ් එක්ක විතරයි කියලා. මොකද මේ ඇත්තටම මහගමසේකරගේ කෘති ඕනෑම භාෂාවක නිර්මාණය වෙන කෘති අනුෂ්ක සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්න අමාරුයි. කරන්න බෑ ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ මේ කවියක් වගේ එකක් ඒක තමයි ට්‍රාන්ස්ලේටර් කෙනෙක් කියන්නේ බිට්‍රේයර් කෙනෙක් කියලා කියන්නේ. දැන් අපි දැන් බෂෝගේ කවියක් ජපානයේ බෂෝගේ කවියක් අපි කොච්චර පරිවර්තනය කරන්න ඇදුවත් ඒක කවදාවත් වෙන වැඩක් නෙවෙයි ඒක. ඒ කවියක් නිර්මාණය වෙන්නේ භාෂාව ඇතුලේ තියෙන සංඥාකරණයන් සංඥාකෘතයන් සියල්ල පාදක කරගෙන. તો ජපන් භාෂාවෙන් තිබිච්ච කෙටි කවි කවදාවත් ලෝකේ පරිවර්තනය කරලා තියෙනවා. නමුත් ඒ අර පූර්ණ රසය එන්නේ නැහැ. ඉතින් අපි සේකර සිංහල භාෂාව ඇතුලේ ඔහු මේ මරණය පිළිබඳ ගෙනාවු කතිකාව කවදාවත් වෙන රටකට පරිවර්තනය කළා කියලා යයි කියලා හිතන්නත් අමාරුයි. නමුත් ඒක අපිවත් මේ සේකරව ආපහු මහා පුදුම විදිහට ගැඹුරින් විශ්ලේෂණය කරන්න ඕනේ. මොකද සමහර තැන්වල සමහර අය මට දැකලා කියනවා මේ සේකර ඉක්මවා ගිය අය පස්සේ කාලේ බිහි වුණා. සේකර එහෙම වෙනවා. ඇත්තට වශයෙන් මෙහෙම බිහිවිය යුතුයි. ඒ වුණාට මන්නම් දන්න තරමින් තාම මේ සේකරත් එක්ක හැප්පෙන්න පුළුවන් මේ සේකරගේ දාර්ශනික ආලෝචනයත් එක්ක එහෙම ගනුදෙනුවක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු කියන්නේ සමාජයක ඉන්න දරිද්‍රතාවයෙන් පෙළෙන අය ගැන අරවා මේවා ඒ වගේ දේවල්
අපිට ගීත රචනාවලට කරන්න පුළුවන්. නමුත් ඒකින් කියවෙන්නේ නැහැ අර දාර්ශනික ආලෝචනාවට ලං වෙන්න පුළුවන් කියන එක. මොකද ඒක සේකරව හැම්මෙන් අල්ලගෙන තමයි කතා කරන්නේ. සේකර ගැන පූර්ණ අධ්‍යයනයක්, පූර්ණ චාරයක්, පූර්ණ හැදෑරීමක් නැහැ. දැන් ලෝකේ කේක රචකයා ගැන වෙනම අධ්‍යයන පාඨමාලා ලෝකේ තියෙන මනුෂ්ක විශ්වවිද්‍යාලවල. දැන් ප්‍රින්ස්ටන් වගේ විශ්වවිද්‍යාලවල ඩෙරීඩා ගැන වෙනම අධ්‍යයන පාඨමාලා. එතකොට ෂේක්ස්පියර් ගැන වෙනම පාඨමාලා. බ්ලේක් ගැන වෙනම. නමුත් දැන් සේකර ගැන වෙනම අධ්‍යයන පාඨමාලාවක් තාම අපේ විශ්වවිද්‍යාලයක් ඇතුලේ නැහැ. ඉතින් ඒ අඩුව ඒ කියන්නේ අපිට සේකර තාම අහුුනෙත් නැහැ. ඔහු ඒක හොඳටම කියනවා මේ ප්‍රබුද්ධ කාව්‍යකෘතිය පටන් ගන්න තැන මේ සේවුව සෝවිරාණනි මේ මාලියන මේ කවිය අද නෙමෙයි ඔබට දැනෙන්නේ. අනාගතයේ දවසක මේ ලෝකයේ මේ සමාජය අපේ රට මිට වඩා යහපත් වෙච්ච දවසක ඔබට සමහරට දැනේවි. ඒ කාලේ වෙනකොට ඔබත් නැති වෙන්න පුළුවන්, මමත් නැති වෙන්න පුළුවන්. නමුත් මේ ගීතය ඇතුලේ ඇත්තට මම හරිම ප්‍රිය කරන මේ මරණේ සංඥාව පිළිබඳ අදහසක් ඔහු තිබෙනවා. නිම් වලල්ලෙන් මේක අපිට පේන්නේ මතු පිටින් ප්‍රේම ගීතයක් වගේ. නිම් වලල්ලෙන් එපිට සඳරැස් ගලන නිල් මිටියාවති නිහඬතාවය තුලින් මතුවී ඔබේ පාමුදු හඬ ඇසීම. කාගේ පාමුදු හඬද? මරණීසා රමණී කියලා තමයි ඔහු නොමියමි කෘතිය ඇතුලේ හඳුන්වන්නේ. මේ මරණීගේ හඬද රමණීගේ හඬද? පෙළගහි දුර වන්දනාවක ඉගිල යන සමනලුන්නේ පියා පත්මත තබා ඔබමා අනන්තය වෙත රැගෙනයි. අනන්තය මොකද? මරණයෙන් පස්සේ කොහෙද අපි නවතින්නේ? ඒ කුමක්ද? ඒක ඇතුළේ පැරඩොක්ස් එකක් ඇත්ත වශයෙන්ම. මේක ඒක ඔය මාර්ටින් හයිඩෙගර් වගේ දාර්ශනිකයෝ, ඩෙලූස වගේ දාර්ශනිකයෝ විශාල වශයෙන් අධ්‍යයනය කරපු ශාස්ත්‍රයක්. ඔය අපි කොතනින්ද මේ අපේ පරිමිතත්වය අවසන් වෙන්නේ? ඒ ෆිනිටියුඩ් මිනිහා අවසන් වෙන්නේ කොතනද? ඉතින් මේ ගීතයේ ඇත්තම තාම රමණීය යෙදුම් විශාල සංඛ්‍යාවක් එක් කරපු මහා කෘතියක් විදිහට මම දකින්නේ. අර අන්තිම වචන ටික කියන මම හරිම රමණීය, තාම ආසාවෙන් විඳින වචන ටිකක්. අහස් ගඟබඩ හිමව් කුළු මත ඔබේ රන්මිනි විමානේ පහන් දල්වා තබනු මැනමා නිදන කුටියට පෙනෙනසේ. මා නිදන තැනට, ඒ නිදන තැන කොහෙද දන්නේ නැහැ අනුෂ්ක. මා නිදන තැනට පේන විදියට ඔබ පහන් දල්වා තබන්න.
හද තුල උපන් සිතිවිලි වදන් පන්හිඳ තුඩින් නැසෙන සරින් හැඟුම් බලාවක දැවටේ සවනත ළඟින් ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය. අද දර්ශන අශෝක කුමාර සමග අපි මේ සහෘද අඩවිය කතා බහ කරමින් ඉන්නේ. අපි දෙවෙනි පැය ආරම්භ කරන්නේ. ඊළඟට දර්ශන ලියූ ගීතයක් තියෙන්නේ. අපේ පිළිවෙල අනුව තෝරා ගන්න. මේ ගීතය ඇත්ත වශයෙන්ම මේ මම 2014 වගේ කාලයක තමයි ඇත්තට මේ ගීතේ ලිව්වේ. මේ ගීතේ ලිව්වා පමණක් නෙවෙයි අනුෂ්ක, මේ ගීතේ සංගීතයත් මම නිර්මාණය කළා. ඒ කියන්නේ මේ ඇත්තට මේ මෙහා පැත්තේ ස්ටුඩියෝ 6 එකේ වේදිකාවේ තමයි මේ ගීතේ හැදුවේ මම. හැදුවේ කියන්නේ මේ වෙලාවේ කවුරුවත් අපි මමයි චාමර මේ අපේ හපංගම මේ කීබෝඩ් වාදන ශිල්පියා අපි මේ දවල් විවේක කාලේ කෑම වෙලාවේ පොඩ්ඩක් මේක බලමු මචං කියලා මේ මම කටු ගාගෙන ආපු සොර සටහනක් දෙන්නත් එක පොඩ්ඩක් බලලා හිටන් මේ ගීතේ හැදුවා. මම පුළුවන් තරම් උත්සාහ කළා මේක අර කවාලි ශෛලිය පාකිස්තානයේ. මම මොකද ඒ දවස්වල මම අදටත් අහනවා නුස්රත් ෆතේ අලි ඛාන්ගේ ගීත සහ උගේ කවාලි සම්ප්‍රදාය මම බරපතල විදිහට අධ්‍යයනය කරමින් හිටියා. ඊට වගේම රාහත් ෆතේ අලි ඛාන්, ඊට පස්සේ විශේෂයෙන් පාකිස්තානු සම්ප්‍රදායේ පාකිස්තාන කවාලි සම්ප්‍රදාය මම ඇහෙන්න කාලේ බරපතල අධ්‍යයනයක යෙදමින් ඉන්න අතරදී තමයි මම මේක කරන්න යම් උත්සාහයක් ගත්තේ. නමුත් ඒක උත්සාහයේ සාර්ථකත්වය මනින්න ඕනේ මම නෙමෙයි රසිකයයි. මේ ගීතේ මේ ඔබ උන්නා අහසත් පොළොවත් කියන්නේ මම මේ ගීතේ අත වශයෙන් මේ ඔබ උන්නා කියන එක ඇතුළෙත් මම සංඥාකරණයට ලක් කරන්න උත්සාහ කළේ යම් විශ්වීය බලයක් හෝ විශ්වීය දෙයක් කොහේ හෝ තිබෙනවා නම් ඒ තිබෙන දේ මා දෙසම බලා උන්නා. මේ අපි දෙසට සෙන්ටර් වෙච්ච ඔබ දෙසා මා දෙස බලා ඉන්නේ යම් විශ්වීය දෙයක් ලෝකේ කොහේ හරි තියෙන්න පුළුවන්. අන්න ඒ විශ්වීය දේ ගැන තමයි මම පුළුවන් තරම් කියන්න උත්සාහ කළේ. කවාලි සම්ප්‍රදායෙත් ඇත්තට මේ එහෙම එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ කවාලි සම්ප්‍රදායෙත් ප්‍රේම ගීත වගේ තමයි පේන්නේ. නමුත් ප්‍රේම ගීත නෙමෙයි ඒවා. ප්‍රේම ගීතයට එහා ගිය වෙන විශ්වීය සන්දර්භයක් සංඥාකරණයට ලක් කරන්න උත්සාහ කරන දෙයක්. ඇත්තටම මේ සමන් ලෙනින් සහෝදරයා ඒ දවස්වල ඇත්තටම මම හිතන්නේ විශ්වවිද්‍යාලයෙන් ඔහු ඉවත් වෙලා කෙටි කාලයකට පස්සේ තමයි මේ ගීතේ මට මතක හැටියට ඔහු ගායනා කළේ. ඉතා හොඳින් ගායනා කළා. සහ ඒක සමන් කියන ඔහුට ගායනා කරන්න ලැබිච්ච එක්තරා දුෂ්කර අමාරු වෙච්ච ගීතයක් විදිහටත්. මොකද ඒක ලොකු ව්‍යායාමයක් කරන්නට ඕනේ. මොකද ඒ ගීතේ ආරම්භයේ සිට අවසානයේ දක්වා සෑහෙන තියෙන සරල ගීතයක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. මමත් මේක මම කැමති නැහැ අනුශාස ගොඩක් කියලා. මම සංගීතයක් නිර්මාණය කරනකොට මම ඒ කියන්නේ අර ටක් ගාලා කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. ඒ කියන්නේ ටක් ගාලා අපිට කොළ ටිකක් බෙදාගෙන ගියා සොරසන් රචනාව ලියලා තිබ්බාම ඕක මොකක් හරි ගහලා දාලා හිටන් විනාඩි 3 සින්දු හදන්න පුළුවන්. නමුත් ඊට වඩා වැඩක් තියෙන ඇරේන්ජ්මන්ට්ස් හදන එක. කියන්නේ මම මේ ගීතය 6 පාරක් විතර ආයේ හදලා හිටන් වෙනස් කිරීම කරලා. මොකද දැන් උදාහරණයක් විදිහට රහමාන් වගේ ඉන්දියාවේ සංගීතඥයෙක් ගත්තාම ඔහු එකම ගීතේ පිටපත් 25ක් විතර හදනවා. හදලා ඔහු සෑහෙන මහන්සියක් දරලා නොයෙකුත් ආකාර එක්ස්පෙරිමන්ට්ස් කරලා විවිධ ප්ලේයර්ස්ලා ගෙනහල්ලා ඒවා වාදනය කරලා විවිධ හැඩතල වලින් වාදනය කරලා විවිධ ඔක්ටේව්ස් වල වාදනය කරලා විවිධ කෝඩ් වර්ක්ස් පාවිච්චි කරලා නොයෙකුත් ආකාර එක එක විදිහට එක එක ආකාරයේ පිටපත් නිර්මාණය කරන එකම නිර්මාණය. අවසානයේ තමයි ඔහු එන්නේ හොඳම නිර්මාණ. නමුත් එච්චර අපිට සල්ලි නැහැ අනුශය. මොකද මේ අපි වාදකයෙකුට ගෙවලා වාදකයන්ට ගෙවලා එහෙම කරලා හිටන් ලංකාවේ එහෙම ලොකු බජට් වලට වැඩ කරන්න අයත් දෙතුන් දෙනෙක් ඇති. නමුත් බහුතරයකට එහෙම ලොකුවට මේ වැය පාර්ශවයක් දරාගෙන මිලියන් ගාණක් වියදම් කරගෙන එහෙම කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් නැහැ. ඒක නිසා ලංකාවේ ඇත්තටම කලාවත් තාම දුප්පත් වෙන්නේ ඒකයි. කලාව කර්මාන්තයක් විදිහට වර්ධනය නොවීමත් අන්න එහෙම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපිට පුළුවන් උපරිමයෙන් අපි උත්සාහ ගත්තා අපිට කරන්න පුළුවන් හරඹයන් ටිකක් කරන්න. මම හිතන්නේ මේක අසන්නාට අහලම කියන්න පුළුවන්
මේක ඒ හරඹේ හරිද නැද්ද කියලා. මොකද YouTube එකේ නම් ඇත්තටම සෑහෙන්න මේකට හොඳ ප්‍රතිචාර තියෙනවා. මෙතන ලක්ෂ ගාණක් මේක බලලා තියෙනවා. අඳුරත් එලියත් යාවුන මොහොතක පාළුව අතරේ රන්වන් එලියක ඔබ උන්නා ඔබ උන්නා ඔබ සීතල පන ඇති පිනිබිඳු බිසුන්සේ අහසේ ගෑවෙන තනදින් නැත්තේ සීතල පන ඇති පිනිබිඳු බිසුන්සේ අහසේ ගෑවෙන තනදින් නැත්තේ කල්පකාල යුග ආත්ම ඇසුරේ ඔබ උන්නා ඔබ උන්නා ඔබ උන්නා 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 හිරු එළියේ මල් සුවඳේ හිරු එළියේ මල් සුවඳේ ඔබ උන්නා ඔබ උන්නා ඔබ උන්නා සිසිලක් නොමදී ඔබ නැති උණුසුම් හුස්මක දැවදී ගොළුවී උන්නත් සිසිලක් නොමදී ඔබ ඇති උණුසුම් හුස්මක දැවදී හඬ ඇසුනා හඬ ඇසුනා අඳුරේ ඔබ මා හඳුනා ගත්තා ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද දර්ශන අශෝක කුමාර සමග අපි මේ කතාබහ කරමින් එන්නේ ඊළඟට දර්ශන තෝරන දර්ශකගෙන් නොවන දර්ශන කැමති ගීතය. මේ ගීතය මම මේ රජමැදුරක ඉපදී සිටියානම් කියන මාලිනී බුලත් සිංහල ගායනා කරන ගීතය තමයි මම ඊළඟට තෝරාගත්තේ. මොකද ලූෂන් බුලත් සිංහලගේ ගීත රචනයක්. අතර මම ලූෂන් බුලත් සිංහලගේ ගීත රචනා වලට හරිම කැමැත්තක් දක්වනවා. මොකද ඔහුට පුදුම රූපක රචනා කිරීමේ හැකියාවක් තිබෙන මම හිතන්නේ රූපක රචනා
රූපකාර්තවත් බසක් නිර්මාණය කිරීම පාර්ශවෙන් ලූෂන් බුලත් සිංහල තමයි ලංකාවේ ඉන්න අග්‍රේසර ගීරචකයා ගීපද රචකයා විදිහට මම දකින්නේ. ඊට වඩා ඇත්ත වශයෙන්ම මේ ගීතයේ තියෙන පද වල තියෙන අර්ථයටත් මම හරි කැමතියි. මොකද රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලත්තු ඉගිලෙයි අද නුඹ සිරියහනේ හීනෙන් හිනා නොවි මා හඬවාපන් මේ රෑයාමේ. මේ අපි ඇත්තටම මම උපදින්නේ පාදුක්කේ කියන කොළඹින් ටිකක් ඈතට වෙන්න ගමක. අපි මම දොබේ දුප්පත් පවුලක අපේ අම්මා තාත්තා අපේ තාත්තා ගොවිතැන්පත් කරා. ඉතින් අම්මා ගෙදරට වෙලා හිටියා. එතකොට ඒ මගේ අතීතය මට මේ අපහු ලියලා දෙන්නේ ලූෂන් බුලත් සිංහල. අපි මේ කොළඹට ඇවිල්ලා අපි දැන් මාධ්‍ය නොයෙකුත් මාධ්‍යවල වැඩ කරලා තියෙනවා. දැන් අපි නොයෙකුත් දේවල් වලට සම්බන්ධ වෙලා තිබෙනවා. නොයෙකුත් අනතුරු දරලා තිබෙනවා. නොයෙකුත් ආකාරයේ දේවල් අපි ගනුදෙනු කරාට ඇත්ත වශයෙන්ම අපි පිටිපස්ස සිටිය අපේ අම්මලා අපේ තාත්තලා මේ අපේ ජීවිතය තමයි මේ වෙතරම ලූෂන් බුලත් සිංහල රචනා කරන්නේ. ඇත්තරම අපිට පුංචි කාලේදී ඇත්තරම එහෙම සෙල්ලම් බඩු ගන්න එහෙම අපිට වත්කම් තිබිච්ච අනිම අපි ලස්සන සෙල්ලම් බඩු තියෙන ළමයින්ගේ සෙල්ලම් බඩු දැක්කම අපි හරියට ආස කරනවා. ඒක මට විතරක් නෙමෙයි තව ගොඩාක් අයට දැනෙච්ච දෙයක් වෙන්න ඕනේ. පුංචි පැටික්කන් මගදි ගහඬවන සිල්ලර රස කැවිලි දුව යන ඉගිරෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී අහක බලාගෙන මගදිග යන විට නෑ මට වාවන්නේ හීනෙන් හිනා නොවී මා හඬවාපන් මෙරයා.
මිගිලි අද නුඹේ සිරියහනේ දීනෙන් හිනා නොවී මා අඳවාපන් මීර යාමේ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය දර්ශන අශෝක කුමාරත් එක්ක අපි මේ කතා කරමින් යන්නේ. මම හිතන්නේ අමුතුවෙන් ඔබට මා විසින් ප්‍රශ්න කළ යුතු වන්නේ නැහැ. ගීතයට අදාළව ඔබ විසින් ඔබ විඳිනාකාරය සමහරවිට ඒක ඔබ ඇසුරු කරපු දර්ශනයක් එක්ක වෙන්න පුළුවන්. ඔබ ඇසුරු කරපු සිද්ධියක්. මොකද ඔබ නිරන්තරයෙන් ලෝකයේ පිළිබඳව සොයායන්නෙක් සහ අවදීන් සිටින කෙනෙක් හැටියට තොරතුරු සොයායන්නෙක් හැටියට ඔබට මම හිතන්නේ ගීතයත් එක්ක ලොකු අපසරයක් තියෙනවා රස විඳින්න. ඒ අනුව ගත්තාම මේ ඊළඟට ඔබ තෝරන්නට බලාපොරොත්තුවෙන් ඉන්න ගීතයත් එවැනි වපසරයක් බලපෑම් කරලා නැත්නම් එවැනි වපසරයක බලපෑම නිර්මාණය වුණු ගීතයක්ද? ඔව් ඇත්තටම මේ උඩුසුළුගේ කියන ගීතයත් ඇත්තටම මම මේ ගුවන්විදුලියෙන් වැඩ කරමින් ඉන්න කාලේ තමයි හැදුවේ. මේ එතකොටත් චාමරාපංකමත් මේ ගීතේ ගායනා කරනවා මේ ගීතේ කොටසක්. ඒ වගේම අපේ මේ ප්‍රවෘත්තිංශයේ වැඩ කරා මේ සුධීරා මෙදගෙදර කියලා අපේ සහෝදරියක්. ඇයටත් ප්‍රවෘත්තිංශයේ සේවය කරාට ඇයටත් ගීත ගායනා කිරීමේ හැකියාව තිබුණා. ඒ තමයි මේකේ මේ කාන්තා හඬ. එතකොට සුධීරා මෙදගෙදර එතකොට මේ මුදිතරංග අබේසිංහ කියලා මගේ ඉතාම හොඳ ප්‍රාණසම මිත්‍රයෙක් ඉන්නවා. ඔහු අතර මේ ගුවන්විදුලි B ශ්‍රේණියේ ගායකයෙක්. අපි 3 දෙනා අපි 4 දෙනා එකතු වෙලා තමයි මේ නිර්මාණය කළේ. මේකේ පද රචනය සහ සංගීතය මගේ. මේකෙදිත් මම උත්සාහ කළා යම් ආකාරයකට පරිවේශනාත්මක සංගීතයක් නිර්මාණය කරන්නට. එතෙන්දී මේ මම පාවිච්චි කළ සමහර අවස්ථා ඩිස්ටෝෂන් කියන සංගීතයේ ඩිස්ටෝෂන් කියලා දැන් අපි ඔය හાર્ඩ් රොක් වල මෙටල් මියුසික් වල වගේ එක විතර අහන්න ලැබෙන ඩිස්ටෝෂන් කියන ස්වරූපය පාවිච්චි කරමින් ඒකට ඩිස්ටෝෂන් යනස්සේ ගහන තබ්ලාත්. ඉතින් අපිට මේ ගීතය අහනකොට තේරෙයි ඒ කියන්නේ අපි තබ්ලාව අපි පාවිච්චි කර තිබෙන්නේ කුසිතාර එකක් එක්ක එහෙම නැත්නම් ඒ වගේ දෙයක් එක්ක ඒකට බැඳෙන දෙයක් එක්ක. නමුත් මම ඩිස්ටෝෂන් ඇස්සේ තබ්ලා පාවිච්චි කරා. ඒ කියන්නේ ෆියුෂන් මියුසික් වල සාමාන්‍යයෙන් ඔයගේ දේවල් අත්දැක බැලීම් කරනවා. ඉතින් මොකද මේ ගීතයේදී මම උත්සාහ කළේ අම්මාකාරට පරිසරය සම්බන්ධයෙන් යම් පණිවිඩයක් ගේන්න. මොකද මේ අපි ඇත්තටම අනුෂ්ක දැන් මේ අපි මේ පරිසරය ගැන පරිසරයේ වර්ණනාම කර කර ඉන්නවනේ. මල් ගැන, සඳ ගැන, ගංගාවල් ගැන. එහෙම ඇත්තටම එහෙම පිරිසිදු ගඟක් ලේසියට හොයාගන්න හම්බෙන්නේ නැහැ. පිරිසිදු ඒ කියන්නේ අපිට ඇත්තටම මලක් ඉඹලා හිටම් මේ එහෙම ලස්සනට පිපිච්ච එහෙම දේවල් ඇත්තටම අපිට හරි අමාරුයි. දැන් මේ දින නාගරික මේ දූෂණය වෙච්ච එයා පොලියුටඩ් හැම වෝටර් පොලියුෂන් හැමදේම දූෂණය වෙච්ච යුගයකනේ අපි ජීවත් වෙන්නේ. අපි පස දූෂණය වෙලා ඒක දැන් රජරට ප්‍රදේශවල වකුගඩු රෝග ශීඝ්‍රයෙන් පැතිර යනවා. ඉතින් ඒ වගේ දේවල් අස්සේ තමයි අපි අපේ මේ පශ්චාත් ධනේශ්වර සමාජයේ ඉස්සරහට ඇදී යන්නේ. එතකොට මේ සමාජය ඇතුලේ මිනිසුන්ගේ කෘත්‍රිම භාවය මිනිසුන්ට මුහුණ දෙන්න ප්‍රශ්නේ තමයි මම මේ ගීතය ඇතුලේ පුළුවන් තරම් ගන්න උත්සාහ කරන්නේ. හැබැයි ඒකත් අර ඍජු ප්‍රකාශනයක් විදිහට මේ වක්‍රෝක්තියක් විදිහට මිනිස්සු කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ආකාරය සහ ඒක අර නිකන් හුදු අර පෝස්ටර් එකක් ගහනවා වගේ එහෙම නැත්නම් නිකන් වෙලන් දැන්වීමක් වගේ එකකට වඩා වෙන ව්‍යංගාර්ථයක් දනවන බසකින් රචනා කරන්නටත් සංගීතමය ප්‍රකරණය වෙන මාවතකින් හෙළිදරව් කරන්නටත් මම යම් උත්සාහයක් මේ කෘතියේදී අරගන්න උත්සාහ කළා. උරුසුලගේ ආයු ඉගිලෙන්නේ පලා පෙති කැටයම් නවතනදෙන් සොයලා
කයිදෝ දියෙන් හතිලන හංස පැටවුනේ බියෙන් හතිලන හංස පැටවුනේ දියෙන් හතිලන හංස පැටවුනේ කොයිබ ඉගිලෙන්දෝ රමණීය සුළඟ කොයිබින්දෝ උඩුබිදේ රමණීය සුළඟ විෂයි යදම් බැන්දේ සුදු හංසයෝ යදම් බැන්දේ සුදු හංසයෝ ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය අද දර්ශන අශෝක කුමාරත් එක්ක අපි මේ සහෘද අඩවියේ කාලවේලාව ඔබත් එක්ක ගත කරමින් ඉන්නේ. ඊළඟට තිබෙන්නේ දර්ශන කැමති දර්ශනගේ නොවන ගීතයක්. නමුත් ඊට කලින් ඔබ කියන කරන දේවල් එක මට හිතුණා මේ ඔබේ ස්වායාම කියන දේ. මම ඒක ගීතය පිළිබඳව වෙන්න පුළුවන්, තොරතුරු සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, තාක්ෂණය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මෙන්න මේ ස්වායාම කියන එක පොදුවේ ගත්තාම නිර්මාණවේදියෙකුට හෝ මාධ්‍යවේදියෙකුට කොයිතරම් දුරට වැදගත්ද? මොකද සමහර ලාවට අපි විශ්වාස කරනවා මේ අපිට ලොකු දැනුමක් තියෙන, අපිට බහුශ්‍රృతභාවයක් තියෙන, ඒ දේවල් ඔස්සේ අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි ලෝකය කියන්නේ වෙනස් වෙනවා, අලුත් වෙනවා. නැත්නම් සේකරයම්ම කියලා තියෙන වෙනස් වෙන කලාව අලුත් වෙයි කියලා. ඒ ඔස්සේ ගත්තාම මේ ස්වායාම කියන එක නිර්මාණකරුවෙකුට වෙන්න පුළුවන්. මොකද ඔබ නිර්මාණකරුවෙක්, මාධ්‍යවේදියෙක් සහ දැනුම බෙදා හදා දෙන්නෙක්, විචාරකයෙක් හැටියට මේ ස්වායාම කියන එක කොයිතරම් දුරට වැදගත්ද? ඇත්තටම මේ අනුෂ්ක ඔබ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඔය නැගුවේ. ඕනෑම කෙනෙකුට තමන් කරන ශේස්ත්‍රය පිළිබඳ හැදෑරීමක් නැත්නම් එයාට අනාගතයකුත් නෑ ඒ ශේස්ත්‍රය ඇතුලේ. ඇත්තටම එහෙම කියන්නේ අර කියනවානේ වදාරන්න කලින් හදාරන්න කියලා. ඒ වගේ හැදෑරීමක් අත්‍යවශ්‍යයි. දැන් ඔය අපි ඩෝල්ටන් අල්විස්, මඩවලේස් රත්නායක, සේකර, මානවසිංහ, සයිමන් නවගත්තේගම, වික්‍රමසිංහ,
මේ ඔය සියලුම සරච්චන්ද්‍ර සුචරිත ගම්ලත් මේ සියලු දෙනා ගැන අපි සාකච්ඡා කරන්නේ ඔවුන්ගේ හැදෑරීම නිසා. ඉතින් අර ඒ හැදෑරීම ඕනෑම කලාවක ඕනෑම ශේස්ත්‍රයක කෙනෙකුට අත්‍යවශ්‍යයි. වැඩි ඉතින් අන්න එකයි ලංකාවේ ප්‍රශ්නේ හරියට තියෙනවා මේ හදාරන්න නැතුව වදාරන ප්‍රශ්නය. මොකද මේ අපි සීරියස් නෑ අපි කරන ජොබ් එක ගැන. ඒ කියන්නේ අපි කරන ජොබ් එක අපි ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා නෙමෙයි ඇත්ත වශයෙන්ම ප්‍රොෆෙෂනල් කලාකරුවෝ නෙමෙයි ගොඩක් වෙලාවට ඉන්නේ. ප්‍රොෆෙෂනල් මාධ්‍යවේදියෝ නෙමෙයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඒ කියන්නේ අපි සීරියස්ලි ඒ කියන්නේ අපි තාම ගැඹුරින් යමක් හැදෑරීම අත්‍යවශ්‍ය වෙනවා අපේ කරියර් එක එහෙම නැත්නම් අපේ රැකියා ශාස්ත්‍රය අපේ වෘත්තිය ඉස්සරහට අරන් යන්න නම් ඒක අපි හොඳට දකිනවා බටහිර ලෝකයේ දිහා බලනකොට. ඇමරිකා එක්සත් ජනපදයේ සිනමා කර්මාන්තය ආරම්භ බලන්න. ඒ සමහර සිනමාකරුවෝ ඉන්නවා ඔවුන් මේ හැම සිනමාවම කරන්නේ. ඔවුන් කරන්නේ එක ඉතාම සුවිශේෂිත ශාස්ත්‍රයක් විතරයි. සමහර කැමරාකරුවෝ ඉන්නවා හැම චිත්‍රපටයක්ම කැමරා කරන්නේ. ඔවුන් හොරර් මූවිස් කරනවා නම් හොරර් මූවිස් විතරයි ඔවුන් කරන්නේ. ඒකේ විශේෂඥයෙක්. එහෙනම් විශේෂඥයන් බිහි වෙන සමාජ ක්‍රමයක් අපි තාම බිහි කරගෙන නැහැ කියන තැන තමයි අනුෂ්ක මම ඉන්නේ. ඒ ඔස්සේ යමු ඊළඟ ගීතයට. ඔව්. මේ ගීතය දයාසේන ගුණසිංහයන් රචනා කරපු ගීතයක්. අනුෂ්ක වියලී ගිය දෙතනේ නැත කිරි කඳුලක් එරුණේ කියන ගීතය අත වශයෙන් මේ ගීතය රචනා වෙන්නේ තර අපි දැන් කතා කරගෙන ආපු දේත් එක්කම තමයි. ඒ කියන්නේ අපේ රටේ එක්තරා කාලයක තිබුණා 80 දශකයේ විශේෂයෙන්ම අපේ රටේ ළමයින් අරන් ගිහිල්ලා විදේශ රටවල් වල යුවලවල් ඒ අය ගිහිල්ලා ඒ දරුවෝ හදා වඩා ගන්නවා. ඇත්තටම මම නෙදර්ලන්තේ ඉගෙන ගන්න කාලේ මට හම්බුණා එහෙම එක ගැහණු ළමෙක්. ඇය මේ රටේ කවුද මේ රටේ මම හිතන්නේ දෙහිවල පැත්තේ වගේ කොහෙන් හරි ඒ වගේ පැත්තකින් ඒ ළමයා අරන් ගිහිල්ලා තින ඇයට සිංහල බෑ. නෙදර්ලන්ත ඩච් භාෂාව ලන්දේසි භාෂාව තමයි ඇයට පුළුවන්. මොකද මගේ පාඨමාලාවට සම්බන්ධ වෙලා හිටපු තවත් තරුණියකගේ මිතුරියක් මම ශ්‍රී ලංකන් කිව්වට පස්සේ ඇයව හඳුන්වා දුන්නා. ඒ වගේ දැන් ඒ අය නෙදර්ලන්තේ ගිහලා ඉතාම හොඳට ඉගෙනගෙන ඉතාම හොඳ ජීවිතයක් ගත කරන ඉතාම මේ හොඳ සමාජ පසුබිමක් සමග ඒ ළමයා ජීවත් වෙනවාද. දැන් ඒ වගේ මේ ලංකාවෙන් වෙනත් රටවල් වලට විශාල වශයෙන් අරන් ගියා කුඩා ළමයි 80 දශකයේ 70 දශකයේ අගභාගයේ බිලිඳු ළමයි. ඒ අන්නේ ප්‍රපංචය තමයි මේ ගීතයට පාදක කරගෙන තියෙන්නේ. අපේ අම්මලගේ ඇකයෙන් අම්මලගේ දෙතනින් ගලවලා දරුවෙක් පිටරටකට දෙන්නට වෙනවා කියන්නේම ඛේදවාචකයක්. ඒ කියන්නේ අපි තවම අපේ පොළොවේ උපදින සියලු දරුවන් පෝෂණය කරන්නට සමත් නැහැ කියන භයානක පණිවිඩය තමයි එදා ඒ දුන්නේ. මං හිතන්නේ ඒක තමයි දයාසේන ගුණසිංහ කියන මහා අපූර්ව පත්‍ර කලාවේදියා, අපූර්ව කෙටි කතාකරුවා, අපූර්ව කවියා මේ ප්‍රතිනිර්මාණය කළා තියෙනවා. කිරි බිඳුවක් එරුනේ වැහැරී ගිය උකුලේ නැත සුවයානක් සැදුනේ කප පවතින තුරු නොනිමෙන සුසුමෙන් සමුගැනුනේ ඉරුගිලිහෙන මොහොතක නුඹ මග අයින කරැඳුනේ උපන් බිමට
හිතක පහස සිහිනෙක මෙන් දැනේවිද සිතියම් පොතෙන් නොව විමසා බලන සඳ අඳුලක හැඩ මහා සයුරේ දකිවිද ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරෙන් සහෘද අඩවිය අද දර්ශන අශෝක කුමාරත් එක්ක අපි මේ ගත කරමින් ඉන්නේ ඊළඟට තිබෙන්නේ ඔබේ ගීත මත මේ ගීතාවලිය ඇතුලේ ඔබේ ගීතයක් තෝරන්න ලැබෙන අවසන් අවස්ථාව. මේ ගීතය ඇත්ත වශයෙන්ම මම රචනා කරේ ඇතරම මේ උදානි පබසරා ලියනගේ කියලා. ඇත්තට මේ දරුවා සාමාන්‍ය පෙළ කරන කාලෙදී තමයි මේ අනුෂ්ක මේ ගීතය ගායනා කළේ. නමුත් ඇයි තා විශිෂ්ඨාකාරයට ගායනා කරන බලන්න මේ ගීතේ සමහර තැන්වල තියෙන මොකද මේ රාගධාරී සංගීතයේ සමහර ලක්ෂණ මේ ගීතේට ඇතුළත් කරගත්තා. ඇය ගායනා කරන මේ ආලප්ප එහෙම පරි ප්‍රබල විදිහට මේ ගීතය ඇතුලේ ගායනා කළා. වනසෙනසුනේ කියන මේ ගීතය අත්‍යවශ්‍යම මේ ගීතය රචනා කරද්දී මම පුළුවන් තරම් උත්සාහ කළා මේ ප්‍රාචීනවාදී සම්ප්‍රදායේ තිබෙන අභ්‍යන්තරය කරා මිනිසා යොමු වීම. ඒ කියන්නේ දැන් බටහිර සම්ප්‍රදාය ගත්තාම මේක හරිම මේ ඩයකොටොමි එකක් මත. ඒ කියන්නේ ද්විධාකරණයක් මයින්ඩ් මැටර් කියලා මනස සහ මැටර් එක භෞතිකය ද්විධාකරණයට ලක් වෙනවා. ඔක රෙනේ ඩේකාර්ට්ස් ප්‍රංශ දාර්ශනිකයාගේ ඉඳන් ඔක හොඳින්ම න්‍යායගත කෙරුණා. මනසෙන් බැහැර වූ ලෝකයක්, වාස්තවික ලෝකයක්, ඔබ්ජෙක්ටිව් වර්ල්ඩ් එකක් තියෙනවා කියලා. නමුත් අපේ ප්‍රාචීන දාර්ශනිකයන්ට ආවහම විශේෂයෙන් බුදුන් වහන්සේ ඊට පස්සේ අපේ Hindu ඍෂිවරුන්ට ආවහම සෙන් දහමට ආවහම චෙන් දහමට ආවහම කෝන් දහමට ආවහම බොන් දහමට ආවහම මේක තනි කරම අභ්‍යන්තරය ප්‍රබෝධනය කිරීම. එහෙම නැත්නම් අභ්‍යන්තරය අවදි කිරීම. ඒ අභ්‍යන්තරයේ දැන් උදාහරණයක් විදිහට දැන් අපි පෙරදිග දර්ශනයන් වල කුණ්ඩලිනී ශක්තිය කියලා අභ්‍යන්තරය අවදි කිරීම පිළිබඳ තාම ජනප්‍රිය කතිකාව දැන් ලංකාවේ විතරත් තියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ කලාපේ මේ ආසියානු කලාපේ තිබිච්ච ස්වරූපය කියන්නේ ලෝකේ යථාර්ථය දැකීම සඳහා මේ කලාපේදී මිනිස්සු ඇතුළුනේ තමගේ අභ්‍යන්තරයට. අන්න ඒක තමයි මම හිතන්නේ මේ ගීතයට ආත්මය කරගන්න මම උත්සාහ කළේ. වනසෙනසුනේ රුක්ක මූලේ ශුන්‍යාගාරගත වූ ආත්මයේ සිසිල ගලයි සිසිල ගලයි වනසෙනසුනේ රුක්ක මූලේ ශුන්‍යාගාරගත වූ ආත්මයේ සිසිල ගලයි සිසිල ගලයි වනසෙනසුනේ රුක්ක මූලේ ශුන්‍යාගාරගත
සුනිඳු සුදු පියාපත් තුටින්ගා සිනාසේ කෙකිනි කාලමේ කුළු යටින් රමණීය ආරණ්‍ය වාසේ දහසක් නාග විෂ ඉක්ම වූ කාමගිනි නිවී කලෝ ගැඹුරු නිල් විලක සිත මිදී කලෝ ගැඹුරු නිල් විලක සිත මිදී නික්ලේශී සුළඟ පාංශු කුලරෙදි සැපයි ඔවුන් කැමති ඔවුන්ගේ හැඟීම් ඔවුන්ගේ සරින් සහෘද අඩවිය දර්ශන අශෝක කුමාර නිර්මාණ විදියත් එක්ක අපි යන්නේ. දර්ශනගේ ගීත පිළිබඳව සහ ඒ ඔස්සේ ලොකු දර්ශනයක් මේ ගීතත් එක්ක අරගෙන ආවා. ඔහු විඳින ආකාරය, ඔහු දකින ආකාරයත් එක්ක අවසන් ගීතයට යන්න කලින් දර්ශන වේ ඔබ කෘති කීපයක් නිකුත් කළා. එකක් මාධ්‍ය සම්බන්ධ, අනෙක තන්ත්‍රයානික අදහස් පිළිබඳව සහ තවත් ඉංග්‍රීසි පොතක් ඔබ එළිදැක්වුවා. ඉදිරියේදී තවත් කෘතියක් ඒමට නියමිතයිද? මොකද ඔබ යම් පරිශන සිදු කරනවගත් මේ වැඩසටහන ඇතුළතදීම සඳහන් කරපු නිසා. ඔව්, මේ දැන් අලුත් කෘතියක් ඇතරම රචනා වුණා. තවත් කෘති කීපයක් පිළිම පරිශන එක ආකාරවලට කරනවා. මේක හෝමෝ කරප්ටස් කියලා. ඒ කියන්නේ දැන් ඔය මේ ලෝකේ දැන් හෝමෝ එකොනොමිකල්ස්, හෝමෝ ඇකඩමිකල්ස් ඔය විදිහට ලෝකේ මේ දැන් ඔය එක අවස්ථාවවලදී මේ මිනිස්සුගේ ස්වරූප පැහැදිලි කරන්න කෘති රචනා වෙලා තියෙනවා. දැන් මේ හෝමෝ කරප්ටස් කියන වචනේ මම පාවිච්චි කළේ මේ මිනිසා මේ කියන්නේ ලිබරල් වාදී චින්තන ධාරාවෙන් නැගිලා ඇවිල්ලා මේ නව ලිබරල් වාදය දක්වා මිනිහා විකසිත වෙනකොට, ඒ කියන්නේ දැන් එක්තරා බලකඳුර කඩම් වැටෙනවා සම්පූර්ණයෙන් මේ ලිබරල් දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරපු සෝවියට් ක්‍රමයේ සම්පූර්ණයෙන් කඩම් වැටෙනවා 80 දශකයේ අගභාගයේ වෙනකොට. ඊට පස්සේ ලිබරල් ක්‍රමයේ යටතේ අර ෆ්‍රැන්සිස් ෆුකුයාමා කියන මේ ඉතිහාසයේ අවසානයේ එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනය වෙනකොට බිහි වෙන මිනිස්සයා අර 19 වෙනි සියවසේ හිටපු සමහරලාට අපේ ලංකාවේ වුණත් 60 දශකයේ හිටපු මිනිහම නෙමෙයි. අපි කියන්නේ අර 60 දශකයේ මිනිස්සුගේ මෙහෙමයි මේ වගේ දේවල් තිබ්බා, මෙහෙම ක්වොලිටිස් තිබ්බා. නමුත් මේක ව්‍යුහීය ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ හෝමෝ කරප්ටස් කියන අදහස් කරේ මේ මිනිහා ස්වභාවයෙන්ම මේ ක්‍රමය තුලින් දූෂණයට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ හෝමෝ කරප්ටස් වරෙක් ඉන්නේ. ඒ කියන්නේ දූෂිත සත්වෙක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් ළමයෙක් ඉස්කෝලේ දාගන්න යනකොට අන්තිමට මේ ළමයාගේ උපැන්න සාතිකයේ තියෙන්නේ තාත්ත තාත්තගේ නම නෙමෙයි ඉස්කෝලේ ගෙදර ළඟ ගෙදරක මිනිහගේ නම තමයි මේ උපැන්න සාතිකයේ තියෙන්නේ. එතන ඉඳන්ම හොරකම. ඒ කියන්නේ ඒ හෝමෝ කරප්ටස් වරයාගේ ස්වරූපය ඒක. ඉතින් එතන ඉඳන්ම මේ කියන්නේ සමාජයේ හැමදේම දැන් බැලුවා නම් පොලිමිකුණද ඉන්න මිනිස්සු කැමති නෑනේ මේ අනුස්කටක් ගාලා පොලිමෙන් පැනලා හොරෙන් පැනලා ඒක හරි වීරකමක් වගේ ඒක අරගෙන යනවා. ඒ කියන්නේ වාහනයක් පොලිමේ එහෙම දැන් ට්‍රැෆික් එකක් තියෙනවා නම් එහෙම මෙන් ඇවිල්ලා ටන් දාගෙන ටක් ගාලා තමන් අනික් අය විශ්සර කරගෙන ගිහලා ඒක දූෂණය මේ ව්‍යුහගත වෙන්නේ එහෙමයි. පද්ධතිගත වෙන්නේ එහෙමයි. ඉතින් අර ඉන්ස්ටිටියුෂනලයිස් වෙච්ච දූෂණය තමයි මම මේ හෝමෝ කරප්ටස් කියන කෘතිය ඇතුලේ යම් ආකාරයකට විශ්ලේෂණය කරන්න උත්සාහ කරලා තියෙනවා. හෝමෝ කරප්ටස් ගැන කතා කළා එකපාරම ඔබේ
ගීතාවලිය ඇති ඇතුළේ ඔබ එනවා එක කුඩයක් යට කියන ගීතයට අවසන් ගීතය. ඔව්. මේක මේ වික්ටර් රත්නායකයන් ගායනා කරන මම ඉතා කැමති ගීතයක්. මොකද මම මේක රස විඳිනවා ගොඩක්. මේ එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවි මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසාවේ කියලා. ඇත්තටම මේක අර බොහොම ලයාන්විත ප්‍රේමයක් දනවන. මේ ප්‍රේමය තමයි මේ අර හෙන්රි බර්ග්සන් කියනවා වගේ එලන් වයිටල් එක. එහෙම නැත්නම් ෂෝපන්හවර් කියනවා වගේ will to power එක. එහෙම නැත්නම් නීෂේ කියනවා වගේ මේක තමයි will එක මිනිස්සුන්ගේ තියෙන. ඒ ප්‍රේමය නිසා තමයි සියලු ගහකොළ මල් මේ සත්තු මලකට බඹරෙක් හැදෙන්නේ, මලක් පරාගණයට ලක් වෙන්නේ, ගෙඩි හැදෙන්නේ මේ ආදරය කියන එලන් වයිටල් එක විශ්ව පුරා දුවන නිසා. ඉතින් ඒක හරි සෞන්දර්යාත්මක අත්දැකීමක්. අන්න ඒක තමයි මම මේ ගීතයට කැමති වෙන්න හේතුව. එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවි මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසාවි කිසිවෙකු සමගින් එකට තුරුළු වී ඉරබැස යන වේලේ ඔබ යනු දුටු විට මතකයේ රිදවයි අපේ ඉස්සර කාලේ. හොඳයි. එහෙමනම් මේ මතකයත් එක්ක සහ කැමැත්තත් එක්ක අපි අද දර්ශන අශෝක කුමාර සමග මේ ගත කළපු සහෘද අඩවියෙක් මෙන්නට කාර්යය වෙලා තියෙනවා. දර්ශන බොහොම ස්තුතියි අද වැඩසටහනට පැමිණියට. බොහොම ස්තුතියි අනිෂ්ක. අදත් මම හිතන්නේ මේ මං ආපු ආරාධිතයන්ගෙන් ප්‍රශ්න ආපු අඩුම දවසයි. හේතුව කියාගෙන යනවා. ඒකට හේතුව මොකද යම් දෙයක් ඔබ ඒ සඳහා වන ඔබේ දෘෂ්ටිය අමුතුවෙන් මම පැහැදිලි කරන්නට නැවත පැන යොමු කර යුතු නෑ. මොකද ඒ සම්බන්ධයෙන් ඔබේ දර්ශනීය මතවාදය බොහොම ගලාගෙන යන ස්වරූපයෙන් ඔබ ඉදිරිපත් කරන නිසා. ඒ නිසා අපි අනාගතයේදී ඔබේ අර හෝමෝ ඉරෙක්ටස් නේ හෝමෝ කරප්ටස් හෝමෝ කලින් දැන් තමයි කරප්ටස් ඉන්නේ. ඒ නිසා ඒ කරප්ටස්ලා ගැන අපි දැනගැනීමේ බලාපොරොත්තුෙන් ඉදිරියේදී දවසක ඒ ගැන දැනගැනීමේ බලාපොරොත්තු අනුෂ්ක. හොඳයි. එහෙනම් අපි අද සහෘද අඩවියෙක් ගැන එළඹෙන බදාදාත් රාත්‍රී 10ට යලිත් මුණ ගැසීමේ බලාපොරොත්තු වෙනවා. එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසාවේ එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසාවේ කිසිවකු සමගින් එකට තුරුළු වී ඉරබැස යන වේලේ ඔබ යනු දුටු විට මතකය රිදවයි අපේ ඉස්සර කාලේ එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබ මා පියවර මැන්නා පිනිමල් වරුසාවේ මඳ අවුරස්නෙට පුව සෙවනක් නැත
ඔබ හට අද දවසේ වැස්සට අව්වට තනිව මුහුණ දෙමි මගේ මහිම එලෙසේ මගේ මහිම එලෙසේ එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබමා පියවර මැන්නා විනිමල් වරුසාවේ